අයිබෝන් සිනමාව කියලා කියන්නේ අතිශය රසාලිත් මාධ්‍යයක්. ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යත් එක්ක සිනමාවේ සංදේශනය හරිම චමත්කාරයි. අපි ආශක්ත කරන ඒ වගේම අපි ඊටාම කැමැත්තෙන් net බැඳ නරඹන කලාංගයක් සිනමාව. සිනමාවේ විවිධාකාරයේ ධාරාවන් අතර ඊටාම ජනප්‍රිය දිගු කෙටි කියන බෙදුම් කඩනය ඔස්සේ අපි අද එක පැත්තකට වෙනවා. ඒ තමයි කෙටි චිත්‍රපට සාහිත්‍ය. අද ලිවිසරි ප්‍රේමේදී මාතෘකා කරගන්නේ සාකච්ඡා කරන්නේ කෙටි චිත්‍රපට සාහිත්‍ය පිළිබඳව. මොකද්ද කෙටි චිත්‍රපටයක් කියලා කියන්නේ? කෙටි චිත්‍රපටයට ආවේනික ලක්ෂණ තිබෙනවාද? එය සිනමාත්මක බවින් ඒ වගේම සංකල්පමය අතින් සාහිත්‍යමය අතින් වෙනස් හැඩයක් ගන්නවාද? මේ ආදී වූ කතිකාවකට බිම්පල සෙලන්නට අපි බලාපොරොත්තු වෙනවා. කැලණි විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අරුණ ලොකුලියන මහත්මයා අපිත් එක්ක ඉන්නවා. අයිබන්. ඒ වගේම නිර්මාණකරුවෙක්, අධ්‍යක්ෂවරයෙක්, ඒ වගේම නිර්මාණ පිළිබඳව බොහොම විචාරීය ඇහැකින් බලන ජ්‍යෙෂ්ඨෙක් සුදත් මහතිලුලා මහත්මයා. අයිබන්. මම කැමති කතිකාචාර්යතුමාගෙන් මේ කතාව පටන් ගන්න. දැන් සාමාන්‍යයෙන් අපි කෙටි කියලා කියන විශේෂණය දාලා බොහෝ කලා ධාරාවන් පිළිබඳව සාකච්ඡා කරනවා. නවකතාව කෙටි කතාව වෙනවා. කෙටි කවි නිර්මාණය වෙනවා. එතකොට අපි අද මාතෘකා කරන කෙටි චිත්‍රපටි. දැන් කොහොමද රේඛාවක් ඇඳලා චිත්‍රපට කියන මහා ප්‍රවර්ගය කෙටි චිත්‍රපට කියන ධාරාවකට කොටස් කරගන්නේ, අනුඛණ්ඩනය කරගන්නේ? අපි එතනින් පටන් ගමු. හරි. ඔව් වජිර මේ ඊටම හොඳ ප්‍රවේශයක්. මේ මට හිතෙන්නේ මේ කෙටි චිත්‍රපට කියන එක මූලික වශයෙන්ම අපට අර සාහිත්‍යයේ ඔබ කියපු කෙටි චිත්‍රපට සාහිත්‍ය පැත්තෙන් කතා කළොත් එහෙම නවකතාවේදී සහ කෙටි කතාවේ තියෙන වෙනස. නවකතාව සමස්ත ජීවිතයක් අල්ල ගන්නකොට කෙටි කතාව ජීවිතයෙන් අංශු මාත්‍රයක් අල්ල ගන්නවා. වෘතාන්ත සිනමාව ජීවිතය අල්ල ගන්නකොට කෙටි චිත්‍රපටය එක පැත්තකින් ජීවිතයේ කුඩා කොටසක් නිමේෂයක් අල්ල ගන්නවා. ඒක එක බෙදීමක්. අනිත් පැත්තට තව බෙදීමක් තියෙනවා විශේෂම ඇමරිකානු සිනමා ඇකඩමිය. ඒගොල්ලෝ කියන්නේ වෘතාන්ත චිත්‍රපටයක් නොවන චිත්‍රපටයක් කෙටි චිත්‍රපටයක් කියලා කියන්නේ පැය එකමාරකට වඩා අඩු දාවන කාලයකින් යුතු චිත්‍රපටයක් කෙටි චිත්‍රපටයක් කියලා. ඒත් එක්කම ඔස්කා සම්මාන උළෙල වගේ එකක් ඒගොල්ලෝගේ ප්‍රමිතිය විදියට ගන්න විනාඩි 40කට වැඩි අඩු දාවන කාලයෙන් යුතු චිත්‍රපටයක් කෙටි චිත්‍රපටයක් කියලා. ඒතර ඇත්තටම චිත්‍රපට උළෙලවල් ඔවුන්ගේ නිර්ණායක හදාගෙන තිබෙනවා කෙටි චිත්‍රපට විදිහට. පැය භාගයට අඩු, එහෙම නැත්නම් පැය කාල, විනාඩි 5, සමහරවිට විනාඩි 3, එහෙම නැත්නම් විනාඩිය දක්වා. ඒක තමයි කෙටි චිත්‍රපටයක ස්වරූපය. ඒ මොකක් වුණත් කෙටි චිත්‍රපටයක් කියලා කියන්නේ මේ දෘශ්‍ය මාධ්‍යයට එළඹෙන කෙනෙකුගේ ආත්ම ප්‍රකාශනය කරන්න තියෙන ඉතාමත්ම අර අපි කියන්නේ සුනිමලම අවස්ථාව. ඒ කියන්නේ වෙන විදිහකට කිව්වොත් අපි වෘතාන්ත චිත්‍රපටයක් කරනවා නම් අපි වග කියන්න ඕනේ නිෂ්පාදකවරයාට. මොකද විශාල පිරිවැයක් ඒ වෙනුවෙන් යොදන නිසා. හැබැයි කෙටි චිත්‍රපටය ගත්තාම එතනදී නිෂ්පාදකයා ලාභ බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි කෙටි චිත්‍රපටයක් කරන්නේ අපේ ආත්ම ප්‍රකාශනය සඳහාමයි. ඒක තමයි මේ කෙටි චිත්‍රපටයේදී තියෙන නිර්මාණකරුවාට තියෙන නිදහස. දැන් අපි වෙන ඕනෑම මාධ්‍යකදී වාර්තා චිත්‍රපටයක් වේවා, වෙළඳ දැන්වීමක් වේවා, අපි වග කියන්න ඕනේ මේ මුදල් වලට සහ නිෂ්පාදකයාට. හැබැයි මෙතනදී අපි වග කියන්නේ, ඒ කියන්නේ නිර්මාණකරුවා වග කියන්නේ නිර්මාණකරුවාටමයි. එක පැත්තකින් තමන් දෘශ්‍ය මාධ්‍යයට කොයිතරම් මේ ඒකට තමන් කොයිතරම් ගැළපෙනවද කියන එක තමන්ටම ඔප්පු කර ගැනීමේ මාධ්‍යයක් විදියට ඉතාමත්ම හොඳ මාධ්‍ය තමයි කෙටි චිත්‍රපටය. ඕක තමයි කෙටි චිත්‍රපටය පිළිබඳව කෙටියෙන්ම කියන්න පුළුවන් කාරණා. කෙටි චිත්‍රපටය පිළිබඳව කෙටියෙන් කියන්න පුළුවන් කාරණා. දැන් මම එක්තරා දුරකට පෞද්ගලික කතා බහකට එනවා ඔබත් එක්ක. ඒ තමයි දැන් අපි දෙන්න මුණ ගැහෙන්නේ එක්තරා විදියකට කෙටි ඔය විදියට කිව්වහම කෙටි චිත්‍රපට
කරපු වෙලාවක දැන් කෙටි චිත්‍රපට කියලා කිව්වහම එකපාරටම මතක් වෙයි දැන් ඔබතුමාට මතක් වෙයි මේ එහෙම කෙටි චිත්‍රපටයක් කරන වෙලාවේ අපි හම්බුන්නේ නැහැ නේ කියලා. නෑ. ඒතකොට දැන්වීමද කෙටි චිත්‍රපටයක් කියන තැනින් පටන් ගන්න පුළුවන්. දැන් විනාඩිය කියලා කියන එක කෙටි චිත්‍රපටයක් නම් දැන්වීම් කලාවේදී තමයි අපි ගොඩක් වෙලාවට සම්මුඛ වෙන්නේ. ඇත්තටම මේ ඊටාම සංක්ෂිප්තව පණිවිඩයක් ප්‍රේක්ෂකයා වෙතට අරගෙන යන සූක්ෂම කලා මාධ්‍යයේ ඉන්නකොට තමයි අපි මුණ ගැහෙන්නේ. එතකොට ඒ නිර්වචනයෙන් ගත්තත් එයත් කෙටි චිත්‍රපටයක්. දැන් කොහොම පරිස්සමක්ද නිර්මාණකරුවට තියෙන්නට ඕන? දැන් ඔබ සිනමාකරුවෙක්නේ. එතකොට කෙටි චිත්‍රපටයේදී කොහොම පරිස්සමක්ද තියෙන්නට ඕන? වජර මෙහෙමයි. දැන් කෙටි චිත්‍රපටිය සම්බන්ධව අපි ඉතිහාසයේ පොඩ්ඩක් කිව්වොත් සිනමා ඉතිහාසයේ මුල් නිර්මාණ තමයි කෙටි චිත්‍රපටිවලත් ඉතිහාසය එන්නේ. අපි හිතමුකෝ ඔය කිනටොස්කෝප් වගේ එකකින් කරපු තනි පුද්ගලයෙකුට විතරක් බලන්න පුළුවන් වෙච්ච නිර්මාණය නැත්නම් අපි කිව්වොත් එහෙම තනි රීලේ නිර්මාණය ඒවා තමයි කෙටි චිත්‍රපටිවල මුල් නිර්මාණ විදිහට සැලකෙන්නේ. නමුත් පස්සේ කාලෙකදී කෙටි චිත්‍රපටිය වෙනස් විදිහකට වෙන් වෙලා හැඩයක් අරගෙන ඒකට නිර්වචන ආවට පස්සේ ඒකට එනවා එහිම වූ අනන්‍යතාවය. එතකොට ඔබ කියපු කතන්දරේ වෙළඳ දැන්වීමක් කෙටි චිත්‍රපටියක්ද වගේ එකක් ඇහුවොත් පැහැදිලිව වෙළඳ දැන්වීමක් කෙටි චිත්‍රපටියක් වෙන්නේ නැහැ. හේතු කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි වෙළඳ දැන්වීමේ අරුණගේ කතන්දරයේදී මුලදී පැහැදිලි කර ඒකේ අරමුණ බඩුවක් විකුණන්න හෝ සේවාවක් විකුණන්න. එතකොට කෙටි චිත්‍රපටියක අරමුණ බලමුණ වෙළඳ අරමුණක් නෙමෙයි. ඒක ඇතුලේ හුඟක් වෙලාවට වෘතාන්ත චිත්‍රපටියකත් ඒකම තියෙනවා. කෙටි චිත්‍රපටියක තියෙන්නේ ආත්ම ප්‍රකාශනය කියන එකම සහ එහෙම නැත්නම් ඔහු විසින් විශ්වාස කරන පරිශ්‍රණයක එළඹුමක් තමයි ඒක ඇතුලේ තියෙන එක හැඩහුරුකමක්. ඒක හැමතැනදීම හරියනවා කියන එක නෙමෙයි. නමුත් මම හිතනවා කෙටි චිත්‍රපටිය සම්බන්ධව මෑත කාලේ ලංකාවේට ගත්තොත් ලංකාව නෙමෙයි ජාත්‍යන්තරවත් එහෙම තමයි. කෙටි චිත්‍රපටිය සම්බන්ධව තියෙන එක නිර්වචනයක් තියෙන එක ඉතාම වැරදි නිර්වචනයක්. එකක් තමයි දිග චිත්‍රපටියක් කරන්න එන මිනිස්සෙක් කෙටි චිත්‍රපටියක් කරලා ඒ කියන්නේ කෙටි චිත්‍රපටි කියන්නේ පුරුදු පුහුණු වෙන්න ඕන භූමියක් වගේ අර්ථකථනයක් තියෙනවා. ඒ කාරණාව නිකන් මතු පිටින් බැලුවම වැරදි නෑ. ඒක එහෙම තමයි ඒක ජන්මයේ සිද්ධ වෙලා තියෙන්නේ. නමුත් ඇත්තටම ගත්තාම කෙටි චිත්‍රපටියක් කියන්නේ වෘතාන්ත චිත්‍රපටියක් කරන්න එන පුරුදු වෙන පුහුණු භූමියක් නෙමෙයි. ඒක ඇවිල්ලා එහිම වූ සුවිශේෂ ලක්ෂණ තියෙන අනන්‍යතාවයක් තියෙන ඒටම වූ නිර්වචන සහිත වෙනම කලාවක්. ඒක ස්වාධීන ඒකටම අයිති එහිම ලක්ෂණ සහිත කලාවක්. එතකොට ලෝකේ ඉන්නවා කෙටි චිත්‍රපටිකරුවෝ. ඒගොල්ලෝ කිසි කලක වෘතාන්ත චිත්‍රපටයක් කරන්නේ නැහැ. එතකොට නමුත් අර කාරණාව අපිට මෙහෙම උස්සලා පැත්තකින් තියන්න බැරි හේතුවක් තියෙනවා. හැම වෘතාන්ත සිනමාකරුවෙක්ම බොහෝ විට 90ක් විතර 95ක් විතර එක්කෝ සිනමා පාසලක මට්ටමකදී නැත්නම් ඒගොල්ලන්ගේ පළවෙනි අත්දැකීමක් විදිහට කෙටි චිත්‍රපටයක් කරලා තියෙනවා. දැන් ලංකාවේ ඉතිහාසයේ කෙටි චිත්‍රපටි කීපයක් කරලා තිබීම අනිවාර්ය සුදුසුකමක් තමයි අනිවාර්ය අංගයක් වෘතාන්ත චිත්‍රපටයක් කරන්න කියලා නිර්දේශයක් දාලා තියෙනවා. මේ කාරණා දිහා බැලුවම තේරෙනවා කෙටි චිත්‍රපටියක්වත් කරගන්න බැරි මිනිස්සුෙකුට දිග චිත්‍රපටයක් කරන්න බෑ වගේ කියවීමක් තියෙනවා. මම කියන්නේ අපේ ගැටලුව තියෙන්නේ ඔතනමයි. ඒක හරියට කෙටි කතාවක් ලියන කෙනෙක් පස්ස කාලෙකදී හොඳට කෙටි කතා ලියලා පුරුදු වුණාම දිග කතාවක් ලියනවා කියලා ගන්න නැහැ නේ. කෙටි කතා කියන්නේ වෙන අනන්‍යතාවයක්. මම කියන්නේ ඒක එහෙම්මම කෙටි චිත්‍රපටියටත් බලපානවා. සහ කෙටි චිත්‍රපටියේ හැඩහුරුකම ගැන මට මගේ පෞද්ගලික කියවීම තියෙන්නේ මෙහෙම දෙයක්. අපි කේක් ගෙඩියක්ම කන්න ඕනේ නෑ කේක් ගෙඩියේ වර්ගය මොකද්ද කියලා තේරුම් ගන්න. අපිට කේක් කෑල්ලක් කෑම තේරෙනවා ඒ සමස්ත කේක් ගෙඩිය මොකද්ද කියලා. කෙටි චිත්‍රපටි කියන්නේ ඒ අපි දැකපු කෑල්ලෙන් අපි නොදැකපු සමස්තය ගැන කියවෙන්න පුළුවන් ප්‍රබල බලයක් ඒකට තියෙනවා. දැන් වෘතාන්ත චිත්‍රපටේ නම් අපි මුළු එකම දැක්කට පස්සේ තමයි ඒක තේරෙන්නේ. සහ මම කියන්නේ කියවිච්ච කතන්දරයට වඩා අපි කියන්නේ ටෝල් ස්ටෝරි වලට වඩා අන්ටෝල් ස්ටෝරි එකක් කෙටි කතාවේ කෙටි චිත්‍රපටිය ඇතුලේ තියෙනවා කියලා. එහෙම වෘතාන්ත චිත්‍රපටියකට නැති සුවිශේෂ ලක්ෂණ ගණනාවක් සහිත වැදගත්ම දේ තමයි ඒක ස්වාධීන කලාව. ඒක වෙනම කලාවක්. හොඳයි. දැන් සමහර කාරණා එක්ක අපිට එකඟ වෙන්න පුළුවන්, සමහර ලාවට එකඟ නොවෙන්න පුළුවන්. දැන් මට අනුව මගේ කියවීම අනුව දැන් අරමුණක් සහිත තැනකට ගියාම මේ සමහර දැන්වීම් තියෙනවා කෙටි චිත්‍රපට වගේ.
ඔබ හෝ සහ තවත් නිර්මාණකරුවෝ එයට කරන සාධාරණය මම කියන්නේ ඒ නිර්මාණයට කරන සාධාරණය මත සමහර ලාවට අර ඔබතුමන් මට ඒ නිදහස දෙනවා මේ එහෙම වෙනස් කරගන්න පුළුවන් කියලා ඒ තැනට ගේන්න පුළුවන්. දැන් කැමරා කෝණය සිනමාත්මක බව ඒ අර අමුයේ දැන්වීමට නොයා නිර්මාණ ගුණය පහළ කරන දැන් මම ළඟදී දැක්කා එහෙම නිර්මාණයක් ශ්‍රීපාදයට විදුලි බලය රැගෙන ගියපු නිර්මාණය. ඒ කියන්නේ ශ්‍රීපාද කන්දට ලක්ෂපාන විදුලි බලය රැගෙන ගියපු ඒ කතා එකක් ඒ චිත්‍රපටයක්. දැන් මම කියන්නේ එහෙම ඔබේ නිර්මාණ එහෙම තියෙනවා. දැන් එහෙම ගත්තාම මේ අරමුණ මත පදනම් වෙලා අපිට නිර්මාණයේ යම් යම් දේශ සීමා හදා ගන්නකොට දැන් වෘත්තාන්ත චිත්‍රපට කියලා අපිට ධාරාවක් හම්බ වෙනවා. එතකොට මේ ඔය කෙටි චිත්‍රපටයේ අපි වෙන් කරනවානේ එක එක කොටස් වලට. එතකොට වෘත්තාන්ත චිත්‍රපටයේ අනන්‍යතාවයන් මොන වගේද අපි අඳුරාගන්නේ? ඔව් දැන් අපි නිකන් මේ ධාවන කාලයෙන් කිව්වොතින් කියන්නේ විනාඩි 55ට වැඩි ඇත්තටම එක නිර්වචන ඇතුළේ විනාඩි 55ට වැඩි වෙනකොට පැයක් අපි පැයක් ධාවන කාලයේ ඉක්මවනකොට වෘත්තාන්ත චිත්‍රපටයක් වෙනවා කියන එක. නමුත් ඒකම නෙමෙයි. ඇත්තටම මූලික වශයෙන්ම මේ සමස්ත ජීවිතයක් විග්‍රහ කරන සමස්ත සිද්ධියක් මුල මැද අග සහිතව අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ගැඹුරින් සාකච්ඡා කරන්න නිදහස තියෙනවා. කියන්නේ කාලය සීමාවක් කර නොගෙන ඇත්තටම කාලය සීමාවක් තිබෙනවා. දැන් අපි ගත්තොත් එහෙම 60 දශකයේ ඉන්දියානු චිත්‍රපට පැය 3මාරක් තිබිලා තියෙනවා. අද අපි ගත්තොත් හොලිවුඩ් චිත්‍රපටයක් මේ පැය 1යි විනාඩි 15කින් විතර ඉවර වෙන චිත්‍රපටි තියෙනවා. නමුත් පොදුවේ ගත්තහම වාජිර අර මේ ජීවිතය ගැඹුරින් විදාරණය කරන්න පුළුවන් ධාවන කාලයක් සහිත ඒ වගේ භාවිතයක් සහිත චිත්‍රපට අපි වෘතාන්ත චිත්‍රපට විදිහට ගන්නවා. ඇත්තටම ඒකේ ඊළඟ කාරණේ තමයි ඒ තුල කිසියම් ආඛ්‍යානයක් තිබෙනවා ජීවිතය පිළිබඳ කිනම් හෝ අංශයක් පිළිබඳ ගැඹුරින් සාකච්ඡා කරනවා. ඒක තමයි එතන තියෙන වැදගත්ම දේ. අපි මේ ජීවිතය මනුෂ්‍යත්වය පිළිබඳව ගැඹුරින් යමක් සාකච්ඡා කරන්න පුළුවන් අපට ඊටාම ඉඩ පහසු භූමියක වෘතාන්ත චිත්‍රපටයකදී. ඊට වැඩිය කෙටි චිත්‍රපටයේදී අපට අඩු කාල සීමාවක් තිබෙන්නේ. හැබැයි ඒකෙන් කියන්නේ නෑ මේ ඒකේ නිර්මාණය පිළිබඳව. දැන් අර ඔබ ඉස්සලා කියපු කාරණේට දැන් මේ සුදතය කලින් කියපු මේ කාරණය දැන් මේ අපි අරමුණ මේ චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ අරමුණේ තමයි වෙනස තිබෙන්නේ. දැන් අපි දැන් ඔබ අර කියපු කාරණේත් එක්ක මතු කරන්න ගත්ත කාරණේත් එක්ක මම එක වෙනවා විදිහට දැන් ඉන්දියානු ගොඩක් මේ වෙළඳ දැන්වීම් තිබෙනවා. ඒවා කෙටි චිත්‍රපටි තමයි. දැන් මම එක උදාහරණයක් කියන්න මම ඇත්තටම ඒක මම මගේ දේශනවලදී මම පෙන්නන එකක් ළමයින්ට මේ හරි පොඩි ඒ කියන්නේ අවස්ථාවක් ඒක. හැබැයි ඊටාම වැදගත් අවස්ථාවක්. මොකද අවස්ථාව මේ මනමාලියෙක්ව බලන්න ඇවිල්ලා මනමාලයාගේ පැත්තෙන්. මනමාලයාගේ අම්මයි තාත්තයි මනමාලයයි ඉන්නවා. මනමාලිය සහ මනමාලියගේ අම්මයි තාත්තයි සහ අත්තම්මයි ඉන්නවා. ඒගොල්ලන්ගේ පවුල. ඒතර දැන් මනමාලියගේ ගෙදරට ඇවිල්ලා තියෙනවා. දැන් මේ අවස්ථාව අර සියලු සතුටු සාකච්ඡා ඉවර වෙලා මේ ඒගොල්ලෝ මේ මොනවාද මනමාලයාගේ පැත්තෙන් ගෙනලා දෙනවා මාලයක්. ඉතින් ඒක නෙමෙයි මනමාලියගේ පැත්තෙන් අම්මා පෙන්නනවා මාලයක්. මාලයක් නෙමෙයි මේ පුංචි වලලු දෙකක්. ඉතින් ඒක හරි ලස්සනයි කියලා ඒගොල්ලෝ කියනවා. ඉතින් ඒ අතරේ මනමාලියගේ අම්මත් මේ පිළිගන්නවා මේ අලුත් මේ ඥාතීන්ට. දැන් හැමෝම බොහොම සතුටින් අර තේක අරගෙන බොන්න හදනකොට පසුබිමින් සද්දයක් ඇහෙනවා. ගාලා තේ උරනවා මේ පීරිසි කෝප්පෙට දාගෙන තේ උරන සද්දයක් එනවා. එතකොට මනමාලිගේ මූණ එකපාරම අර අපේ වචනිකවත් බෙරි වෙනවා. බලනකොට අර අත්තම්මා යාට පුරුදු විදියට මෙහෙම පීරිසි කෝප්පෙන් මේ පීරිසියට දාගෙන තේ මේ උරනවා. අපි කියන සිප් කරනවා. යාගේ පුරුදු විදිය.
ඉතින් මේක අර හරිම ඒ වෙලාවේ ඒගොල්ලොන්ගේ අර ගෞරවයට සියල්ලටම වගේ එකක් ඒ මොහොතේ දැනෙන්නේ. හැබැයි ඒක ඒ මුහුණෙන් පේනවා මනමාලියගේ සහ මනමාලිගේ මවගේ නිමේෂයකින් කැමරාව ඡේදනය වෙනවා මේ ඒ මනමාලියගේ මේ බොහොම පොඩ්ඩක් අපහසුතාවයට පත් වෙන මුහුණට. හැබැයි ඒත් එක්කම නැවත හැවෙනවා අර වගේම තේ පීරිසියකින් සිප් කරන සද්දයක්. මනමාලයා මේකට දාගෙන සිප් කරනවා. හැමෝම හරිම නැවත සැහැල්ලු වෙනවා. සියලු දෙනාම අර විදියට දාගෙන හිනහවි පානය කරන්න ඕන. දැන් මනමාලිය දිහා බලලා පුංචි හිනාවක් පානවා. ඒ කියන්නේ මට ඉතා හොඳටම ගැළපෙන කෙනාව මුණ ගැහුණා කියලා. ඒ කියන්නේ ඔවුන් අතර ආත්මීය සම්බන්ධතාවයක් ජීවිතාන්තය දක්වා තියෙන සම්බන්ධතාවයක් මේ මොහොතේ ඇති වෙනවා. එතකොට ඒකත් එක්ක සම්බන්ධ කරනවා මේ රත්තරන් අර මතකය ජීවිතේම තියෙනවා. ඒක දැන්වීම සඳහා. නමුත් ජීවිතයේ ඊටාම ප්‍රබල අවස්ථාවක් ඊතන කොයිතරම් සූක්ෂම විදියට මේ දැන්වීම කරුවා ඒ අල්ලගෙන තියනවාද කියලා. දැන් අර ඔබ කියපු මේ සිරීපාදයට මේ විදුලිය දෙන එකත් ඇත්තටම ඒක සත්‍ය සිදුවීමක් මත අපි කියන අර වාර්තා රංගයක් විදිය එකක්. එතකොට අපි ඇත්තටම අපි කෙටි චිත්‍රපටයක් කරන්නේ අපේ ආත්ම ප්‍රකාශනයක් කරන්නේ. වෙළඳ දැන්වීමකට එවැනිම නිර්මාණ භාවිතයක් යොදා ගන්න පුළුවන්. එතනදී අරමුණේ වෙනසක් තිබෙනවා. අපි එතනදී ලාභ බලාපොරොත්තු වීමක් තිබෙනවා අවසානයේදී. කෙටි චිත්‍රපටයකට වඩා. නමුත් ඇත්තටම කෙටි චිත්‍රපටය කියන අදහසින් නිර්මාණාත්මකව එහි වෙනසක් නැහැ. දැන් ඇත්තටම මේ අපි රංග රීති ගැන කතා කරනකොට දැන් වාර්තා රංගයක් කියලා කියුණානේ. එතකොට මේ චිත්‍රපටවල තියෙනවා මේ අර වෘතාන්ත චිත්‍රපට වගේම වාර්තා චිත්‍රපට කියලා කොටාශය. එතකොට මේ ධාරාව මම එකින් එක ලියාගෙන යන්නේ නරඹන අයගේ දැනුම් පහසුව දෙසා. එතකොට මේ වාර්තා චිත්‍රපටයක් නිර්මාණය වෙන්නේ කොහොමද? මම මේ වජිරගේ ප්‍රශ්නෙට එන්න චුට්ටකට කලින් අපි අර නවත්තපු තැනින් ආපහු කිව්වොත් දැන් වෙළඳ දැන්වීමක ලක්ෂණ ගොඩාක් කෙටි චිත්‍රපටයකට සමාන වෙනවා. වෙලාවකදී අපිට ඒක කෙටි චිත්‍රපටයක් දැන් අරුණ දුන්න උදාහරණෙත් එක්ක ගත්තාම කෙටි චිත්‍රපටයක්ද මේක කියලා හිතන තරමට එනවා. ඒක ඇත්තටම දියුණු වෙලා තියෙන කෙටි චිත්‍රපටය නෙමෙයි වෙළඳ දැන්වීම. ඒ කියන්නේ වෙළඳ දැන්වීම කියන එක අර වෙළඳාම කියන කෑල්ල උපරිමයෙන් වහලා ඒකේ කලාවට උපරිමයෙන් උඩට එන්න පුළුවන් වෙලා තිනවා. ඒක වෙලා තියෙන්නේ කලාව පිළිබඳව හොඳ දැනුම් තේරුම් තියෙන අර්ථපතියෝ තමන්ගේ බඩු විකිණීම සඳහා කලාව පාවිච්චි කරන්නේ කොහොමද කියන එක ගැන සවිඥානික වෙලා අවාසනාවට ලංකාවේ ඉඳ හිට එහෙම ඒවා හම්බ වෙනවා. ඔව්. හැබැයි ලෝකයේ එවැනි එතකොට ඒකෙන් මම කියන්නේ දැන් උනත් ලංකාවේ තියෙනවා අපි කියනවා කෝපරේට් කමර්ෂල් එකක් කියලා. කෝපරේට් කමර්ෂල් කියලා කියන්නේ වෙළඳ දැන්වීමම තමයි. නමුත් බඩුවකටත් වඩා සේවාවක් උදාහරණයක් විදිහට ගත්තාම ලංකාවේ මට මතක ඒවල් ගන්නවක් තියෙනවා. මම ගොඩක් වැඩ කරලා තිබුණේ ඔය කෝපරේට් ඒවට. එතකොට උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ළමා ශ්‍රමය වෙනුවෙන් හැදිච්ච ඒවා යුනෙස්කෝවට හැදිච්ච ලස්සන ඒවා ගොඩක් තිබිලා තියෙනවා. ඒ කියන්නේ වඩා යහපත් දෙයක් කියන්න. දැන් අපි ගත්තොත් එහෙම මට සමහර මන් සම්බන්ධ වෙච්ච ඒ වගේ නංගන් කියන්න බෑ මේ ඒවා වෙළඳ වැඩින්ද. නමුත් අපි හිතමුකෝ යහපත් දෙයක් උත්කර්ෂයට ගේන්න. යහපත් ගතිගුණයක් උත්කර්ෂයට ගේන්න. අපි ළඟ තිබිලා නැති වෙච්ච නිකන් අතීත පුරුද්දක් උත්කර්ෂයට ගේන්න හදලා තියෙනවා. ඒවා ඔබ ඔය කියන කෙටි චිත්‍රපටියක තරම්ම උරෙන් උර ගැටෙන්න පුළුවන් මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඒ ඇවිල්ලා තියෙන්නේ ඒකේ උපරිමයට ඒ කියන්නේ වෙළඳ දැන්වීමේ උපරිමයට ආපු එකේ ලක්ෂණයක් විදියට. හැබැයි දැන් ආපහු අපි ඔබ කියන කතන්දරයට ආවොත් ශානරීය වෙනස්කම් තිබුණට ලෝක මට්ටමේ ගත්තාම සිනමාවේ ඔය ශානර වල බෙදුම් රේඛා බොඳ වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම වාර්තා චිත්‍රපටි කියන කුලකය සහ වෘතාන්ත චිත්‍රපටි කියන එකේ ඉර බොඳ වෙලා දැන් අපි ක්‍රියේටිව් ඩොකියුමෙන්ටරි කියලා කියන්නේ ඒක බොහෝ විට වෘතාන්ත චිත්‍රපටියක්ම තමයි. හැබැයි ආපහු වෙන්නේ අර අපි කදින් කතා කරපු අරමුණ කියන කෑල්ලේදී ඒක හදලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක සමහර විට කමිෂන් ප්‍රොජෙක්ට් එකක්. අපි කියනවා කිසියම් ආයතනයක් තමන්ගේ සේවාව හෝ තමන් කරන සත්කාර්ය මිනිසුන්ට ගෙනියන්න හදපු ව්‍යාපෘතියක ওই ලක්ෂණ එන්න පුළුවන්. එතකොට දැන්
ඔය බෙදුම් රේඛා හඳුනා ගන්න පුළුවන් වුණාට බෙදුම් රේඛාවල ඉර බොඳ වෙලා තියෙනවා. දැන් අපි ආපහු ආවහම වජිර අහපු ප්‍රශ්නෙට වාර්තා රංගය කියන එක ලංකාවේ ඇත්තටම මම පෞද්ගලිකව හිතනවා පාවිච්චි වුණා නම් මීට වඩා තාම් ප්‍රශස්ත විදිහට ලංකාවේ පාවිච්චි කරන්න තිබිච්ච අපූරු ශානරයක් එහෙම පාවිච්චි වුණේ නෑ. නමුත් අපි ළඟ අපිට උදාහරණ කීපයක් තියෙනවා. උදාහරණයක් විතර ගත්තොත් එහෙම අපස්මාරය පිළිබඳව ලංකාවේ හැදිච්ච විශිෂ්ට ටෙලිවිෂන් නාට්‍යයක් තියෙනවා. ධර්මසේන පතිරාජ සම්බන්ධ වෙලා හදපු එකක්. ඊළඟට දණ්ඩේලූගිනි මම සම්බන්ධ වෙච්ච එකේ ඒකත් ඇත්තටම වාර්තා රංගයක්. මොකද ඒකේ වාමාංශික ව්‍යාපාරයේ ඉතිහාසයේ අනුක්‍රමික හැඩයට නැතුව එහි විශේෂ අවස්ථා කීපයක් සහ අවසානයේ ජාතික ප්‍රශ්න දක්වා ඒක කොහොමද දිග ඇදුනේ කියන එක කියන්න පාවිච්චි කරලා තියෙනවා වාර්තා රංගය කියන. ඒ කියන්නේ ඒකේ දැන් මම හිතන්නේ ඒක අයිති වෙන්නේ වාර්තා රංගවලත් වැඩි දියුණු වෙච්ච අධීරයකට. නමුත් අපි ගත්තොත් එහෙම මහ පොළ සම්බන්ධව ලංකාවේ කෙටි චිත්‍රපටි ගණනාවක් හැදිලා තියෙනවා ඒකාංගික. අපි කෙටි චිත්‍රපටි කියන එකෙත් ටෙලිවිෂන් එකේ ආවොත් අපි ප්‍රසාංගික ටෙලි නාට්‍ය සහ ඒකාංගික ටෙලි නාට්‍ය කියන කාරණාට ආවහම එතකොට ඔය කෙටි චිත්‍රපටියේ හැඩහුරුකමට වඩා වෙනස්. ඒක පැයකමාරක විතර වෙන්න පුළුවන්, පැය භාගයක් වෙන්නත් පුළුවන්. ඒකාංගික ඒවා ඇවිල්ලා තිනවා විශාල ලස්සන කතන්දරයක් තියෙනවා. අවසානයේ මහපොළ ශිෂ්‍යත්වයේ හින්දා තමයි ඒ පුද්ගලයා මුණ ගැහුනේ හෝ ඒ අපූර්ව සත්කාරය වෙලා තියෙන වගේ කතන්දරයකට ආපු එහෙම ඉතිහාසයක් තියෙනවා. ඒතර මම කියන්නේ ගියේ විශේෂයෙන් දියුණු වෙමින් පවතින හෝ තුන්වෙනි ලෝකයේ රටක කිසියම් දෙයක් වඩා හොඳින් කියන්න sannivedana කරන්න ඕන වුණාම නාට්‍ය කියන දේ ඇතුලෙන් ඒ දේ කියන්න උත්සාහ කරන්න කාට හරි අවශ්‍ය නම් ඒකට මම හිතනවා වාර්තා රංගය කියන එක ඉතාම ප්‍රබල දෙයක් හරියට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ නාට්‍යමය ගුණාංග පොඩ්ඩක්වත් අවුල් කරගන්නේ නැතුව අවසාන වෙනකන් අපි හිතන්නේ නාට්‍යම්ම තමයි අපි බලන්නේ කියලා. හැබැයි ඒක ඇතුලේ තියෙන්නේ අර නාට්‍යක අර්ථය. දැන් ඔය ඔක්කොම කතන්දර ඇතුලේ එන්නේ අවසාන අරමුණ මොකක් වෙනුවෙන්ද ඒක හදන්න කියන එක. එතකොට ඒවා පිටිපස්සේ තියෙන නිශ්චිත අරමුණක්. ඒ කියන්නේ හැඩහුරුකමින් සමහර විට ඉතාම දියුණු සිනමාත්මක ලක්ෂණ පාවිච්චි කරා වෙන්නට පුළුවන්. හරඹ දියුණු වුණා වෙන්නට පුළුවන්. හැබැයි අරමුණ වෙළඳ නම් අරමුණ කිසියම් නිශ්චිත නම් එතකොට අර ශානරීකරණයේ ඉර හරි පැහැදිලි වෙනවා. එහෙම නෙමෙයි නම් අපි ටිකක් බැලුවහම කලාත්මක විදිහට බැලුවොත් සමහර ඒවාගේ ඉර බොඳ වෙලා ඒකේ අනන්‍යතාවය හොයාගන්න බැරි තරමට ඒවා එකින් එක සම්මිශ්‍රණ වෙච්ච ඉතිහාසයක් තමයි අපිට හම්බෙන්නේ. ඉතිහාසය නෙවෙයි වර්තමානයක් තමයි අපිට හම්බෙන්නේ. ගොඩක් වෙලාවට දැන් ඔය මේ අපි ගොත් චේන්ජ් වෙනස කියන එක මේ දැන්වීම ප්‍රවර්ධනය කරන්න ඉන්දියාවේ වන්දේ මාතරම් කියලා කරපු නිර්මාණය. මේක මේ ඇත්තටම දේශපාලනික ව්‍යාපෘතියක්. හැබැයි ඒ දේශපාලනික ස්වභාවයෙන් පරිබාහිරව නිර්මාණකරුවා අර නිර්මාණ ගුණය මතු කරගෙන තිබෙනවා. දැන් වාර්තා චිත්‍රපට වගේ දේවල්, වාර්තා රංගයන් වගේ දේවල් තාම වැඩි වැයක් දරන්න සිද්ධ වෙන නිසා මම හිතන්නේ සමහර ලාවට ලංකාවේ ඒ වගේ දේවල් දකින්න නොලැබෙනවා වෙන්නත් පුළුවන්. කොහොම හරි මේ මුදල සහ අරමුණ කියන සාධකය හැම තැනදීම හැම කලාවටම හැම කලා ධාරාවටම කරන බලපෑම පිළිබඳවත් අපිට කතා කරන්න පුළුවන් මෙහි සිට. වචන මෙහෙමනේ දැන් අපි ගත්තොත් එහෙම සර්ජි අයින්ස්ටයින්ගේ අපි ගත්තොත් එහෙම බැටල්ෂිප් හරි ස්ට්‍රයික් හරි යාගේ මුල් කෘති නෙමෙයි ඔහුගේ බොහෝ සියලුම වගේ කෘති ඒවා කෙලිම ප්‍රොපගන්ඩා ඒ කියන්නේ නිශ්චිත අරමුණක් ඉෂ්ට කරගන්න හදපුවා. හැබැයි ඒවා සිනමා උගන්වන පන්ති කාමරයක සිනමා උගන්වන පාසලක ඉගැන්නුම් උපකරණ. හරි. ඒතර ඒ වගේ සිනමාත්මක ගුණය පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ. ඒවා මගහැරලා සිනමා උගන්වන්නත් බෑ. හැබැයි දැන් ගත්තොත් එහෙම අයින්ස්ටයින්ගේ අපි හිතමු මොන්ටාජ් වගේ රීතියක් උපරිමේ පළ අරගෙන තියෙන වෙලෙන් දැන්වීම වල. එතකොට තේරෙනව නේද ඒකේ සිනමාත්මක බල සම්පන්න භාවය වේගෙන් උකහාගෙන තියෙන්නේ වෙන අර්ථයක් තුල තමයි ඒක ස්ථානගත කරලා තියෙන්නේ. ඔව්. අද අපි ලිවිසර් ප්‍රේමේදී සාකච්ඡා කරමින් ඉන්නේ කෙටි චිත්‍රපට සාහිත්‍යය පිළිබඳව. එහි මුල් අධීරයේදී ඊටාම නිවැරදි පැහැදිලි කර ගැනීම සහිතව අපි මේ මාතෘකාවේ හරයට ප්‍රවේශ වුණා. කැලණි විශ්වවිද්‍යාලයේ ජන සංනිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අරුණ ලොකුලියන මහත්මයා සහ සුදත් මහදෙල්ලුව මහත්මයා එක්ක අපි
සාකච්ඡා කරමින් ඉන්නේ. මම ආයෙත් කතිකාචාර්යතුමා වෙත යොමු වෙනවා. දැන් අපි අර කෙටි චිත්‍රපට වෘත්තාන්ත මෙහෙම මේ බෙදුම් රේඛාවල ඒ ආවේනික කොදෙව්වල තනිවුණු නිසා අපිට දැන් කෙටි චිත්‍රපටයට ප්‍රවේශ වන්නට පුළුවන්කම තිබෙනවා. දැන් එහි තියෙන මේ සංග්‍රහිත බව දැන් කාලයෙන් සීමා වෙනවද? දැන් ඔබතුමන් කලින් සඳහන් කරපු විදිහට විනාඩි 40 එහෙම දැන් ඒ පූර්ව නිර්මිත අදහසකට අනුව කාලය සීමා වෙනවා. හැබැයි මේ දැන් කාලගුණය කියලා කියන එක ප්‍රධාන මිනුම් දණ්ඩද කෙටි චිත්‍රපටයේ? එහෙම නැත්නම් එය වෙනස් වෙනවද? නෑ, ඒකට වජිර උත්තරයක් දෙන්න පුළුවන්. ඔව් කියලා උත්තරයක් දෙත හැකි, නෑ කියලා උත්තරයක් දෙත හැකි. දැන් උදාහරණයක් විදියට කිසියම් සිනමා උළෙලයන් ඉලක්ක කරගෙන හදන කෙටි චිත්‍රපටවලදී අපිට සීමා වෙන්න වෙනවා ඒ අය විසින් පනවන කාල රාමුවන් වලට. දැන් උදාහරණයක් විදිහට ලංකාවේ ගත්තොත් මේ සිනමා හාවස් ජාතික තරුණ සභාවේ කෙටි චිත්‍රපට උළෙලේදී ඒගොල්ලෝ පැය කාලක් තමයි දෙන්නේ. එතකොට මේ අපිට ඒ නිර්මාණකරුවට ඒ සීමාව ඇතුලේ ඉන්න වෙනවා. දැන් බර්ලින් ටැලන්ට් කැම්පස් වගේ දැන් අපි තුමු බර්ලින් චිත්‍රපට උළෙලට සමගාමීව තියෙන කෙටි චිත්‍රපට උළෙලදී ඒගොල්ලෝ දෙන්නේ විනාඩි 3-5 අතර කියලා. එතකොට නිර්මාණකරුවට ඊට සීමා වෙන්න වෙනවා. උපරිම විනාඩි 5යි එතන සීමාව. එතකොට ඒ කියන්නේ ඇතැම් වෙලාවට එවැනි කාලය සමග කෙටි චිත්‍රපටයේ තේමාව පාලනය කරගන්න නිර්මාණකරුවට වෙනවා එහෙම අවස්ථාවකදී. නමුත් එහෙම නැතුව දැන් අර මේ සුදත් මදුල්ලා මහතා කලින් කිව්වා වගේම අවශ්‍ය නම් මේ ආත්ම ප්‍රකාශනයේ විදියට කෙටි චිත්‍රපටයක් කරනකොට ඒක ගැන කාලය ගැන හිතන්න අවශ්‍ය නැහැ. අර ජීවිතයේ කොටසක් අංශු මාත්‍රයක් පිළිබඳව සාකච්ඡා කරන මාතෘකාවකදී ඒක සමහරලාවට දිග මේ කෙටි චිත්‍රපටයක් වෙන්න පුළුවන් විනාඩි 50ක් විතර. මම එහෙම එකක් හදලා තිනවා. අතර විනාඩි 55යි. ඒව ඇත්තටම අර ටෙලිවිෂන් මාධ්‍යයේදී නම් අපි කියන්නේ මේ ටෙලි චිත්‍රපටි කියලා. විනාඩි 53ක දාවන කාලයක්. ඒතකොට ඒක සාපේක්ෂව දීර්ඝ කාලයක්. නමුත් සාමාන්‍යයෙන් එතකොට එවැනි අවස්ථාවකදී අපට අර ජීවිතයෙන් අංශු මාත්‍රයක් කියන එකට වඩා එහාට ගිහිල්ලා ඉතා දීර්ඝ කාලයක් පිළිබඳව හෝ එවැනි මාතෘකා පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් එහෙම කාලය ගැන නොහිතා සමහරවිට ඒක විනාඩි 30ද 40ද කියන එක නොසිතා තමන්ගේ ආත්ම ප්‍රකාශනය කරන්න පුළුවන් කෙටි චිත්‍රපටයක් ඇතුලේ. එකම දේ වෙන්නේ ඒක අර පැයකට වැඩි කාලයක් ඒක විකාශන නොදින් ඒක වෘත්තාන්ත චිත්‍රපට පැත්තට ගමන් කරන එක. නමුත් සාමාන්‍යයෙන් කෙටි චිත්‍රපටයකදී නිතරම හිතන්නේ මේ අඩු කාලයක් ඇතුලේ ඊටාම ගැඹුරු මානවීය අදහසක් ප්‍රකාශ කිරීම. එතකොට දැන් අර මෙතනදී තමයි ලෝක ඉතිහාසයේ මේ සිනමා විවරණ වේදීන් අයිසන්ස්ටයින් වේවා එහෙම නැත්නම් පුඩෝකින් වේවා එහෙම නැත්නම් ග්‍රිෆිත් වේවා මේ අය මේ සිනමා විවරණයක් ඒ කියන්නේ ඕනම භාෂාවක ව්‍යාකරණයක් තියෙනවානේ. දැන් ලිඛිත භාෂාවක ව්‍යාකරණයක් වගේම මේ රූප භාෂාවෙත් විවරණයක් තිබෙනවා. ව්‍යාකරණයක් ග්‍රැමර් එකක් තියෙනවා. එතකොට මේ විවරණය කාලානුරූපීව විවිධ නිර්මාණකරුවත වර්ධනය වෙලා තියෙනවා. එතකොට දැන් අපි රුසියානු සිනමාවෙන් අපට ලැබිච්ච හොඳම දේ තමයි මොන්ටාජ්. මෙන්න මේ සමෝදාන රීතිය කියන එක. ඒ කියන්නේ හරියට අර අපි කවියකදී කවි ලියන්න පාවිච්චි කරන ක්‍රමය. දැන් කවියාට තියෙන්නේත් අනිත් අයට තියෙන වචනම තමයි. හැබැයි ඔහු ඒක අපූර්ව ආකාරයෙන් සංයෝජනය කරනවා. එසේ කරලා අර මුල් වචනවල තිබුණු තේරුමට වඩා වෙනස් තුන්වෙනි අර්ථයක් මතු කරනවා. දැන් උදාහරණයක් විදිහට අපි සරලවම ගත්තොත් එහෙම මුහුණ කියන අර්ථයෙන් දැන් මුහුණ කියලා අපි ලිව්වොත් ඔබට එන්නෙත් එක අර්ථයක් මට එන්නෙත් එක අර්ථයක්. ඊළඟට මේ අපි හිතමු සඳ කියලා ලිව්වොත් ඒත් එකම අර්ථයක් තමයි අපි දෙන්නටම තියෙන්නේ. මොකද මුහුණ කියලා කියන. එතකොට හැබැයි කවියෙක් මේ වචන දෙක ඇගේ සඳ මුහුණ කියලා මේ සංයෝග කළාම පෙළ ගැස්සුවාම මට එන ඇගේ සඳ මුහුණ නෙමෙයි මට මැවෙන එක නෙමෙයි ඔබට මැවෙන්නේ. එතනදී තමයි කවිය උපදින්නේ. ඇයි එතනදී ඒක විඳින්න අපේ දායකත්වයකුත් ලැබෙනවා. ඒ කියන්නේ රස විඳින්නා නැත්නම් අර අපි කියන රසිකයාගේ ජීවන අත්දැකීම් එකතු වෙලා තමයි ඒ කවිය හැදෙන්නේ.
මොකද මටම වෙන්නේ මගේ සඳ මුහුණක්. ඔබටම වෙන්නේ ඔබේ සඳ මුහුණක්. දැන් අපි නිර්මාණයකදී මොකක් හරි මහගෙදර කියලා කියනකොට මටම වෙන මහගෙදර නෙමෙයි ඔබටම වෙන්නේ. එතකොට ඒ අපේ ජීවන අත්දැකීම් සමග මෙන්න මේ විදිහට දැන් මේ රුසියානු සිනමාව මේ සමෝදාන රීතිය ඇතුලේ ඒ අය පෙන්නවා මේ කොහොමද ඒ රස විඳින්න එහෙම නැත්නම් මේ රසිකයාව නිර්මාණයට සම්බන්ධ කරගන්නේ කියන එක. ඉතින් දැන්වීම්කරුවෝ ඔතනින් රිංගලා භාණ්ඩයක් ප්‍රවර්ධනය කරන්න ඊටාම හොඳ විදිය තමයි තමන්ගේ ඒ කියන්නේ කිසියම් භාණ්ඩයක් මේ තමන්ගේ අත්දැකීම් සමග හිත ඇතුලේ කිසියම් විපර්යාසයක් සිද්ධ වෙනවා නම් ඒ කියන්නේ අපේ ඔළුව ඇතුලේ අපට අපේ ජීවිත අත්දැකීමක් සමග බද්ධ වෙනවා. එතකොට දැන් විශේෂයෙන්ම දැන් වෙළඳ දැන්වීමකදී තමයි ඊටාම අවම කාලයක් තියෙන්නේ. තප්පර 30ක් තමයි සාමාන්‍ය කාලය. ඉතින් ඒක තප්පර 15කට ට්‍රිම් වෙනවා එක තැනකදී සමහරවිට විනාඩියකට තප්පර 60කට කරලා ඒක 30කට ට්‍රිම් වෙලා සමහරට 15කටත් යන්න වෙන්න පුළුවන්. ඒතර තප්පර 30නේ සාමාන්‍ය වෙළඳ දැන්වීමක්. එතකොට ඒක ඇතුලේ සාමාන්‍යයෙන් අපි කියන්නේ සේවාදායකයෙකුට ක්ලයන්ට් කෙනෙකුට තියනවා කියන්න ගොඩක් දේවල්. ඒ මොකද එයා සල්ලි වියදම් කරන්නේ. එයාට තියනවා කියන්න පණිවිඩයක්. එතකොට දැන් නිර්මාණකරුවා දැන් මේ කොපිරයිටර් අපි මේ ලියන මේ නිර්මාණය ලියන කෙනා නෙමෙයි පණිවිඩය තීරණය කරන්නේ. ඒක තීරණය කරන්නේ සේවාදායකයා. දැන් අපි චිත්‍රපටයකදී නම් අපිට කියන්න ඕන දේ තීරණය කරන්නේ අපිමයි. එතකොට අතනදී සේවාදායකයා අපට සල්ලි දීලා කියනවා මේක කියන්න කියලා. එතකොට කරනවා. ඔව්. එතකොට අපේ රෝල් එක මොකක්ද? නිර්මාණකරුවගේ රෝල් එක තමයි ඒක සාමාන්‍ය එයාගේ අර මේ ක්ලයන්ට් බේස් කියලා අපි කියන ඒ කියන්නේ සේවා එයාගේ මේ පාරිභෝගික ප්‍රජාවට ඒක දැනෙන විදියට කියන්නේ කොහොමද කියලා සේවාදායකට කියලා දෙන එක තමයි නිර්මාණකරුවගේ ජොබ් එක. එතකොට ඒ සේවාදායකයාගේ සමාජ සංස්කෘතික ආර්ථික මේ වටපිටාව අනුව ඊටාම ගැළපෙන විදියට අපි අර සාමාන්‍ය වචනෙන් කිව්වොත් කොහොමද හරිම නාඩිය අල්ලගන්නේ කියන එක නිර්මාණකරුවා තමන්ගේ ජීවන අත්දැකීම් වලින් එකතු කරගත්ත සියලු දේවල් එකතු කරගෙන අර සමහරවිට මේ දෘශ්‍ය මාධ්‍ය නම් මේ මොන්තාජ් රීති වගේ දෙයක් පාවිච්චි කරලා ඒක කියන්න උත්සාහ කරනවා කියලා දෙනවා. එතකොට ඒ අන්න එහෙම කිව්වහම තමයි ඒක අපට දැනෙන්නේ. එතන තමයි ඒකේ තියෙන අපූර්වත්වය. දැන් පණිවිඩය සේවාදායකයට කියන්න පුළුවන්. හැබැයි ඒක දැනෙන්නේ කොහොමද කියන එක කියන්න පුළුවන් වෙන නිර්මාණකරුවෙකුට. ඔව්. එතකොට දැන් ඕක තමයි කෙටි චිත්‍රපටයකදී උනත් තියෙන කාරණේ. ඔව්. ඇත්තම කෙටි චිත්‍රපට නිර්මාණය කරන නිර්මාණකරුවා අර අධ්‍යයන කාර්යය දැන් ඔහුට හම්බෙන අර කාලයත් එක්ක ඔහු මේ සෑහෙන පරිස්සම් සහගත නිර්මාණ කියවීමක එළඹ සිටින්න ඕන. ගොඩක් වෙලාවට මේ අපිට මේ කෙටි චිත්‍රපටකරුවන් හම්බෙනවාද මේ තිර කතාව ලියන අධ්‍යක්ෂවරයාම ගොඩක් වෙලාවට නිර්මාණය දෙන අවස්ථාවන් දක්නට ලැබෙනවනේ. එය බහුතර විදියද එහෙම නැත්නම් සාමාන්‍යයෙන් වෙනස් වෙන වෙලාවලුත් තියෙනවා. වජිර මෙහෙමයි. ඒක මම දන්නේ ලංකාවේ ආර්ථිකයත් එක්ක ගැට ගැහිච්ච ප්‍රශ්නයක් කියලා මට හිතෙන්නේ. දැන් ගොඩක් වෙලාවට ලංකාවේ මම හිතන්නේ 90ක් විතර අධ්‍යක්ෂකවරයා තමයි ඒ තිර නාටකේ ලියන්නේ. ගොඩක් විශේෂයෙන් කෙටි චිත්‍රපටිවල නම් බොහෝ විට එහෙම තමයි වෙන්නේ. නමුත් ඇත්තටම ඒක එහෙම නෙමෙයි විය යුත්තේ. මොකද වෘත්තීයමේ තිර නාටක රචකයෙක් කියන එක වෙන අභ්‍යාසයක් සහ ඒක වෘත්තීයමය කාරණාවක්. එතකොට ඒක සඳහා කලාවක් විතර අගය කරද්දි සම්මාන හම්බ වෙනවා. සහ මුළු නිර්මාණයම අත්විවරම හැදෙන්නේ තිර නාටකයේ උඩ. එතකොට සහ තිර නාටක රචකයා කියන එක විශේෂයෙන් අපි හිතමුකෝ කිසියම් විදිහක අධ්‍යයනයකට පසුව කිසියම් විදිහක ගවේෂණයකට පසුව පරීක්ෂණයකට පසුව ලියවෙන තිර නාටකයක් වගේ අවස්ථාවකදී සමහර විට කණ්ඩායමක් ඒකට සම්බන්ධ ඇති. ඒ කියන්නේ ඒකේ රිසර්ච් වර්ක් එක කරන්නේ ටීම් එකක්. ස්ක්‍රිප්ට් ඩිවෙලොප්මන්ට් ටීම් කියලා විදේශ චිත්‍රපටිවල විශාල ටයිටල් එකක් තියෙනවා. ස්ක්‍රිප්ට් ඩිවෙලොප්මන්ට් ටීම් කියන එක ස්ක්‍රිප්ට් රයිටර් විතරම වැදගත් කාරණාවක්. ඒ කියන්නේ ඒගොල්ලෝ ටීම් එකක් විදිහට තමයි ඒක ඩිවෙලොප් කරන්නේ. ගොඩක් වෙලාවට සීරීස් වල තමයි ওই කාරණාව තියෙන්නේ. එහෙම නැතුව චිත්‍රපටිවලත් ඒක වෙනවා. විශේෂයෙන් කිසියම් ඓතිහාසික කතාවක් විශාල වපසරියක් කතා කරනවා නම්
එතකොට ඒක ඇතුලේ ටීම් එකක් වැඩ කරනවා. සමහරවිට අපි හිතමුකෝ රටවල් ගණනාවක නැත්නම් ඉතිහාසයේ වකවානු ගණනාවක් කරනකොට එක එක වකවානු පිළිබඳ පරීක්ෂණය කරන්නේ එක එක අය. හැබැයි ඒ අය එක ටීම් එකකින් ඉන්නේ. සහ ඒක තනි වැඩකට ගේන පුද්ගලයා තමයි තිරනාටක රචකයා. සමහරට ඒ ගෙනාපු තොරතුරු ඔක්කොම තිරනාටකයකට ගන්නෙ නැහැ. සමහරට ගෙනාපු තොරතුරු ආශ්‍රයෙන් නැවත ප්‍රතිනිර්මාණය කරන කොටසක් එනවා. මේ සියලු දේවල් කිරීමේ කර්තෘත්වය තියෙන්නේ තිරනාටක රචකයාට. එතකොට තිරනාටක රචකයා වෙනස් කෙනෙක් වී අධ්‍යක්ෂකයා වෙනස් කෙනෙක් වෙන අවස්ථාවක තමයි අපිට ඔය ටෙක්නිකල් ස්ක්‍රිප්ට් කියන කාරණාව හම්බ වෙන්නේ. එතකොට තිරනාටක රචකයා දෙන තිරනාටකය අපි නැවත අධ්‍යක්ෂකරයා සහ ඔහුගේ කණ්ඩායම ඒක රූපගත කරන්න ඕනේ තිරනාටකයක් බවට පත් කරනකොට තමයි ওই දෙවෙනි අදියර එන්නේ. නමුත් ලංකාවේ ඉතිහාසයේ සමහර අධ්‍යක්ෂකවරු කෙලින්ම ඔය කියන සාහිත්‍ය තිරනාටකේ ලියන්නේ නැතුව කෙලින්ම කාර්මික තිරනාටකේ ලියපුවා තියෙනවා සහ লীලා මුද්‍රණය වෙලාතුත් තියෙනවා. නමුත් මම පෞද්ගලිකව හිතනවා තිරනාටකයක් මුලින් සිදුවිය යුත්තේ සාහිත්‍ය තිරනාටකයක්. මොකද තිරනාටකයේ නිර්වචනය ගත්තොත් තිරනාටකයකට පුළුවන් වෙන්න ඕනේ සියලුම දෙපාර්තමේන්තු ව්‍යාකරණ හුවියක් වෙන්න. උදාහරණයක් විදිහට ගත්තම තිරනාටකය කියවුවාම රංගපාන අයට රංග විධාන සහ චරිතය පේන්න ඕනේ. කලා අධ්‍යක්ෂකවරයාට සෙට් එක පේන්න ඕනේ. මියුසික් ඩිරෙක්ටර්ට මියුසික් නොටේෂන් ඇහෙන්න ඕනේ. කැමරාමන්ට ෆ්‍රේම් පේන්න ඕනේ. එඩිටර්ට කටින් පොයින්ට්ස් පේන්න ඕනේ. ප්‍රොඩියුසර්ට සල්ලි කොච්චරක් ඕන වෙනවද කියලා පේන්න ඕනේ. අසහාය අධ්‍යක්ෂකවරයාට දින කීයක් යනවද කියලා තේරෙන්න ඕනේ. ප්‍රොඩක්ෂන් මැනේජර්ට කී දෙනෙකුට කණ්ඩ දෙන්න මේ ඔක්කොම තේරෙන තනි ලියවිල්ලක් තියෙනවා. ඒකට තමයි තිරනාටකය කියන්නේ. එතකොට ඒක සරල නෑ. ඒ කියන්නේ ඊටාම සරලව ලියවිච්ච හැබැයි දෙපාර්තමේන්තු වලට තමන්ගේ කොටස කියව ගන්න පුළුවන් වීමම තමයි තිරනාටකයේ තියෙන සුවිශේෂත්වය. එතකොට ඕක කියන්නේ අධ්‍යක්ෂණයේ කාරණාවයි සම්පූර්ණ විෂය දෙකක්. එතකොට ඒක තමයි මම කියන්නේ තිරනාටක රචකයෝ කියන අය මීට වඩා මුණගැසිය යුතුයි සහ මීට වඩා වෘත්තීය තත්ත්වයක් තිබිය යුතුයි. ලංකාවේ මෑත් ඉතිහාසය ගත්තොත් එහෙම තිරනාටකවල ගැටලුව තමයි සිනමා කෘතිවල මූලික ගැටලුව කියලා මම හිතන්නේ. අනිවාර්යෙන් 200කටත් වඩා එකඟ වෙන්න පුළුවන් තැනක්. ඒ කියන්නේ ඇත්තටම මේ තිරනාටක ගැටලුව මහා කර්මාන්තයට බලපාන විදිය පිළිබඳව ඒක වෙනමම සාකච්ඡා කරන්න ඕන කාරණාවක්. ඇත්තටම මේ ඒ කියන්නේ කතා තේමාවන් වලට පිවිසෙන්නේ නැතිවීම. දැන් හැබැයි ගොඩක් ගත්තාම අර ඔබතුමන් කියපු විදිහට මේ ධාරා කීපයකින් දැන් 6 දෙනෙක්ට විතර කතාවක මුල මැද අග දීලා ලියන රටාව නිර්මාණය කරලා එක මේසයකදී මේක මොහු කරගන්න ක්‍රමවේදයන් එහෙම ගොඩාක් වෙලාවට මම හිතන්නේ අතදා බලන විශේෂයෙන්ම මේ කතාව මෙතෙන්ට එන්න ඕන කරදරයක්. මම හිතන්නේ එක විදිහකින් අරුණ IT විශ්වවිද්‍යාලය සහ දෙපාර්තමේන්තුවත් දැනට මම සම්බන්ධ වෙන කොළඹ සිනමා පාසල සහ අපේ කාරණාවත් අපි තිරනාටක ලියන විදිහ ගැන උගන්වනවනේ. හරි. විෂයක් විතර උගන්වනවනේ. එතකොට අපි සවුන්ඩ් ට්‍රැක් එක ලියන්නේ කොහොමද? ඒකේ තියෙන්න ඕනේ ಜಾති මොනවද? ඒකේ තියෙන විනයක්. එතකොට මේවා ඔක්කොම උගන්වලා අපි නිදහස් කරලා යවන අය ගිහිල්ලා ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරනවානේ. එතකොට මේක තමයි ලංකාවේ තියෙන අභාග්‍ය. සහ අපි මේ මොහොතේ සාකච්ඡා කරන්න ඕනේ වැදගත් කාරණාව. ඒ ගිහින් වැඩ කරන්න ඉන්න අය සමහරට කඩදාසියක් හරි මොකක් හරි තමයි ඔය කොටස් 100ක් 200ක් යන ටෙලිනාට්‍ය වල. ඒතර ඒ අය ළඟ තිරනාටකයක් නැහැ. එතකොට තිරනාටකයකට වෙන සමහර මහන්සි දැක්කම මේ අය හිතනවා මේවා පිස්සු වැඩ කියලා. ඒ කියන්නේ ඒගොල්ලන්ට එපිසෝඩ් එකක් දවසකට අඩු වෙලාවකදී රූපගත කරන වගේ වේගයකින් රූපගත කරන කෑල්ලකදී තවදුරටත් අපිට ඉන්ඩස්ට්‍රියේ තියෙන ඩිසිප්ලින් එක හොයන්න බෑ. ඒ කියන්නේ වෘත්තීමය භාවය සහ ඒ කර්මාන්තයේ තියෙන විනය කියන කාරණාවල් සම්පූර්ණම මේ වේගයෙන් වැඩ කරන සහ ගුණාත්මක වශයෙන් තොරව කරන දීර්ඝ මාලා නාටක විසින් සම්පූර්ණම නිෂේධනය කරලා තියෙනවා. එතකොට කලක් ගියාම එහෙම ඕනේ නැහැ නිකන් ඒ ආටිස්ට්ලට කිව්වහම ඒගොල්ලෝ ඒක කරගෙන යනවා වගේ එකක් කියලා. මම ඒකේ භයානකම එක උදාහරණයක් කියන්නම්. ඔය කෙටි දැන් ඇත්තටම අපි මේ මාතෘකාවේ ගත්තොත් එහෙම මේ මොහොතේ අපි කතා කරන මොහොතේ කෙටි චිත්‍රපටය සඳහා විශාල ප්‍රවණතාවයක් සහ විශාල පිරිසක් ඉතාම හොඳ විදිහට බලාපොරොත්තු තියාගන්න පුළුවන් විදිහට කෙටි චිත්‍රපටිය වලට අවතරණ වෙන මොහොතක තමයි අපි මේ සාකච්ඡාව යන්නේ. ඒ හින්දා මීට අවුරුදු 10කට වඩා මේ මොහොත ඉතාම ප්‍රබලයි. සහ ලංකාවේ කෙටි චිත්‍රපටිය අගය කරන මං හිතන්නේ උළෙලවල් ගත්තොත් එහෙම 5ක් 6ක් තියෙන හොඳ මට්ටමේ. ඒ කියන්නේ කෙටි චිත්‍රපටි අගය කරන උළෙලවල්. ඒතකොට කෙටි චිත්‍රපටයක් කරන කෙනෙකුට කිසියම් බලාපොරොත්තුවක් තියෙනවා
තමන්ගේ කෙටි චිත්‍රපටිය අගේ කිරීම මණ්ඩල කීපයකට එන්න පුළුවන් තත්ත්වයක්. මීට අවුරුදු 10කට කලින් මේ තත්ත්වය තිබුණ නැහැ කියලා මම හිතන්නේ. නමුත් මීට අවුරුදු 20කට කලිනුත් කෙටි චිත්‍රපටිවල විශාල ප්‍රවණතාවක් තිබිලා ඊට පස්සේ දැඩි නියඟයක් තිබිලා දැන් ආයෙත් ගස්වැල් හැදෙන්න පුළුවන් මොහොතක තමයි අපි මේ සාකච්ඡාව යන්නේ. එතකොට මම අර පරණ කතාවට ආවොත්. එතකොට දැන් ඔය කෙටි චිත්‍රපටි කරලා හරි මොනවා හරි කරලා දැන් කියන්නේ ඊළඟ පරම්පරාවක් ඉන්නවා තාම හොඳ විදිහට මේකට මැදිහත් වෙන. නමුත් ඒගොල්ලන්ට ඒකේ පවතින්න බෑනේ. ඒගොල්ලෝ පවතින්න නම් කොහේ හරි වෙන වෘත්තියකට යන්න වෙනවනේ. එන්නේ වෘත්තිය තියෙන ඔය විශාල මාලා නාටකවල තිර නාටක රචකයෙක් කියන්නේ ආටිස්ලා අවైలබල් විදිහට ලොකේෂන් අවైలබල් විදිහට ලියන්න පුළුවන් බාසුන් හැගෙන. ඒකට විශ්වවිද්‍යාලයක් ඇතුලෙන් හෝ සිනමා පාසලක් ඇතුලෙන් අපි මේ මොහොතේ හදන්න ඕනේ බසොන් හැලද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා निराකරණය කරගන්න. හොඳයි. කතා මේ අර එකතු වෙලා නවකතා නිර්මාණය වීම. කතා මගින් කතා නිර්මාණය කිරීම කියන තැනට ලෝකේ ඇතැම් සිනමා කර්මාන්ත දියුණුලා තියෙනකොට අපි ඔබතුමන් කියන විදිහට බාසොන් හැලා නිර්මාණය කරමින් ඉන්නවා. ඉතින් එතකොට මේ දැන් අපි කෙටි චිත්‍රපටය කියලා කියන කලා ධාරාවට ආවයින් පස්සේ කෙටි කතාවයි කෙටි චිත්‍රපටයයි කියන ධාරා දෙක සමගාමී මාර්ගයක තිබ්බොත් මේ දෙක කොයිතරම් දුරක් යයිද අපිට මේ කොහොම අරගෙන යන්න පුළුවන්ද මේකේ තියෙන සමාන ලකුණු මේකට කොච්චර දාන්න පුළුවන්ද අසමාන ලකුණු කොච්චර මෙතෙන්ට දාන්න පුළුවන්ද අපිට මේ කෙටි කතාව කෙටි චිත්‍රපටය කියලා කියන කලා ධාරා දෙක අරගෙන සාකච්ඡා කළොත් ඔව් වජිර ඒක මෙහෙමයි දැන් ඇත්තටම මේක මාධ්‍ය දෙකක්නේ කෙටි කතාව කියන්නේ ලිඛිත සාහිත්‍යය කෙටි චිත්‍රපටය කියන්නේ දෘශ්‍ය සාහිත්‍යය. එතකොට මෙතනදී අපට ඒ කියන්නේ මේ තාක්ෂණික වශයෙන්ම එතන සීමාකම් වෙනස්කම් කීපයක් තියෙනවා. එකක් තමයි අපිට කෙටි කතාවක් ලියන්න පුළුවන් අතීත කාලේ. නැත්නම් අනාගත කාලෙන්. හැබැයි මේ කෙටි චිත්‍රපටයක් ලියන්න පුළුවන් වෙන්නේ වර්තමාන කාලයෙන් විතරයි. ඒ කියන්නේ මොකද අපිට අතීත කාලයෙන් ඒක ලිව්වොත් ඒක වෙලා ඉවරයිනේ. එතකොට ෂූට් කරන්න රූපගත කරන්න දෙයක් නැහැ. අනාගත කාලෙනුත් එහෙමයි. අපි අතීතයේ වුණත් අනාගතයේ වුණත් අපි කෙටි චිත්‍රපටයකදී වර්තමාන කාලයෙන් ලියන්න ඕනේ. ඒක එක සීමාවක්. අනිත් පැත්තෙන් ගත්තොත් අනිත් ඒවා ගොඩාක් සමානයි. දැන් අපි අර මම කලින් අවධාරණය කරපු කාරණේ ඒ කියන්නේ ජීවිතය පිළිබඳ ඊටාම ප්‍රබල අංශු මාත්‍රයක් කෙටි කතාවේදී කියනවා වගේම කෙටි චිත්‍රපටයේදීත් කියන්න පුළුවන්. දැන් එතනදිත් කෙටි කතාකරුවාට තමන්ගේ ආත්ම ප්‍රකාශනය කිරීමට ඊටාම හොඳ අවකාශයක් කෙටි කතාව ඇතුලේ තියෙනවා වගේම කෙටි චිත්‍රපටය ඇතුලේ තියෙනවා. එතනදී කාගේවත් බලපෑමක් නැහැ. දැන් අපි වෘතාන්ත චිත්‍රපටයක් කරන්න ගියොත් ඇත්තටම එතනදී මේ බලපෑමක් තිබෙනවා. දැන් මොකද අර මුදලට වග කියන්න ඕන කියන එක. දැන් අපේ රටේදී නම් මේකත් ඇත්තටම ටිකක් ගැටලු සහගත කාරණයක්. දැන් මේ මුදලට වග කියන්න ඕන, නිෂ්පාදකයට වග කියන්න ඕන කියන එක. දැන් මේක මට හැමදාම තියෙන විවේචනයක්. අපේ සිනමා කර්මාන්තේ නැති වුණෙත් මේ නිෂ්පාදකයට වග කියන්නේ නැතුව ඒ කියන්නේ ඒ මුදල නැවත උපයන්නේ කොහොමද කියන එක අපි අලෙවිකරණයෙන් කිව්වොත් එහෙම රිටර්න් ඔෆ් ඉන්කම් ඒක කොහොමද එන්නේ දැන් ඔබට අපිට වෙළඳැන්වීමක් හදන්න කිව්වොත් අපි අපේ සේවාදායකයට කියන්න ඕනේ කොහොමද මේ ROI එක වෙන්නේ රිටර්න් ඔෆ් ඉන්කම් අපි කොහොමද ජෙනරේට් කරන්නේ මේකෙන් කියලා. එතකොට අපි වෙළඳැන්වීමක් ලියනකොට ඒ වෙනුවෙන් අපි අධ්‍යයනය කරනවා ඒ ඉලක්ක පාරිභෝගික සමාජය පිළිබඳව. අපි කරන කන්සියුමර් ප්‍රොෆයිල් එකක් අපි ස්ටඩි කරනවා. ඒ කියන්නේ ඊටාම ගැඹුරින් ඒ ඉලක්ක කරන පාරිභෝගිකයා කන්නේ බොන්නේ කොහොමද හැසිරෙන්නේ කොහොමද එයාගේ සමාජ මට්ටම කොයි වගේද මේ එයා අයිති වෙන එයාගේ රුචිකත්වයන් මොන වගේද මේ සියලු දේවල් ඒ කියන්නේ අර ඒ පාරිභෝගිකයා ගැන ඊටාම ගැඹුරින් අධ්‍යයනය කරලා තමයි ඒ අයට ගැළපෙන විදිහට තමයි වෙළඳැන්වීමක් ලියන්නේ. හැබැයි අවාසනාවකට තිර නාටකයක් ලියනකොට වෘතාන්ත චිත්‍රපටිවල මෑත ඉතිහාසයේ මම දන්නේ නැහැ ඉලක්ක ප්‍රේක්ෂකයා ගැන කිසිම දෙයක් හිතලා තියෙනවා කියලා. බොහෝ විට හිතන්නේ සම්මාන උළෙලක ඒ නිර්ණායකවලට අනුව සම්මානයක් ලබා ගැනීම සඳහා මොනවද තියෙන්න ඕනේ. ඒ කියන්නේ ගොඩක් වෙලාවට නිකම් මේක විවේචනයක් ඒක විදියට ගත්තොත් එහෙම අර අපි යුරෝපියානු මේ සිනමාව ඇතුලේ ඉල්ලා සිටින්නේ කුමන වර්ගයේ මේ සන්දර්භයන්ද ඒවට තමයි අපි ගොඩක් වෙලාවට පහුගිය කාලෙක
නතු වෙලා තිබුණේ. එක්ක යුද්ධය පිළිබඳව ඒකේ තිබෙන මේ එක පාර්ශවීය විදියට ඒකේ තිබෙන යුද්ධය කොහොමත් හොඳ එකක් නෙමෙයි. නමුත් ඒ කියන්නේ යුද්ධයෙන් මිනිසුන් අගාධයටම යනවා කියන එක. හැබැයි යුද්ධය මිනිසුන්ගේ මිනිස්සු ජීවත් කරන්නත් යුද්ධය වෙන්න පුළුවන් දීර්ඝ අදහසකින්. එහෙම නෙමෙයි. අර දැන් බටහිර යුද්ධයන් සිදු වෙලා තියෙන්නේ ගොඩක් වෙලාවට යුද්ධයන් ඉවර වෙලා තමයි මේ ඉතුරු පටන් අරගෙන තියෙන්නේ. හැබැයි එතනදී මිනිසුන් මැරෙනවා. ඒක ගැන ඒ වෙලාවේදී අවධානය යොමු කරලා නැහැ. එහෙමත් නැත්නම් අපි යුරෝපියන් පසුබිම අපි යුරෝපියන් පර්ස්පෙක්ටිව් කියලා අපි කියනවා මේ දැන් යුරෝපයේදී අපිට නිතරම දකින්න ලැබෙන ඔය අපි හිතමු නිකන් අපි ජර්මනි ඉඳන් ප්‍රංශයට යනකොට විශාල දිනුගු ආයන් මැදින් තමයි අපි යන්නේ. එකම විදිහේ භූ විෂමතාවය. අර මුළු භූ විෂමතාවයටම තනි ගේකුයි පොඩි ගහකුයි විතරයි තියෙන්නේ. අතර ඕක යුරෝපියානුවන් දකින්න දේ. ඒගොල්ලෝගේ ජීවිතේ ඒ විශාල තැනිතලා විශාල තෘණ භූමි නැත්නම් විශාල කාන්තාර. නමුත් අපේ වගේ මේ නිවර්තන කලාපයක එහෙම එකක් නැහැ. අපි බැලුවත ගස් කොළන් ගෙවල් මණ්ඩි. හැබැයි අපි අර යුරෝපියානු මේ දෘෂ්ටි කෝණයෙන් අපි හොයාගෙන යනවා කොහේ හරි දුර ඈතක අර අපි කියන්නේ අර බෙයා ලෑන්ඩ් එකකුයි තනි ගහකුයි පොඩි ගේකුයි. එතකොට අපි ඒ හිතලා තියෙන්නේ යුරෝපියානු සම්මාන මේ පිළිබඳව මිසක් අපේ ප්‍රේක්ෂකයෝ ගැන නෙමෙයි. එතකොට ඒ විදිහේ චිත්‍රපටි ගොඩාක් පහුගිය කාලේ කෙරුණා. ඒවා ප්‍රේක්ෂකයා නෙමෙයි ඉලක්ක කරේ. අතන ප්‍රේක්ෂකයෝ ඉතාම කෙටි ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක්. අල්ප ප්‍රේක්ෂක ප්‍රමාණයක්. ඒ කියන්නේ අර අපි වෙන විදියකට කිව්වොත් එහෙම මේ පෙදෙහි රසහව වඳිනා දිනතා ඊතා දුලපෝ කියලා ගැඹුරු පද්‍ය ගැඹුරු සිනමා නිර්මාණ රස විඳින මේ ප්‍රේක්ෂකයා ඉලක්ක කරගෙන තමයි අපි චිත්‍රපටි හැදුවේ. එතකොට අපේ ගමේ ඉන්න සියාතු මාමලා සිඤ්ඤප්පු මාමලා මාල්නියක් කළා සෙනෙහලතාක් කළා. ඒගොල්ලෝ අපි අමතක කරා. හැබැයි 70 දශකයේ අපිට හිටියා ඒ අය සිනමා ශාලාවට ගෙනාපු චිත්‍රපට සමුදායක් තිබුණා. දැන් ඒ චිත්‍රපට ඒ කියන්නේ පොදු ප්‍රේක්ෂකාගාරය තමයි ඉලක්ක කළේ. එතකොට ඒ චිත්‍රපටි හදනකොටත් බොහෝ වෙලාවට ඒ ප්‍රේක්ෂකාගාරය ගැන හිතලා තිබුණා. නමුත් පස්සේ කාලෙක අපි ඒක අමතක කරලා මේ සම්මාන හෝ වෙන කිසියම් ප්‍රමිතීන් පිටුපස අතරම යුරෝපියානු ප්‍රමිතිය කියලා තමයි මට හිතෙන්නේ. අපි ඒ ඔස්සේ යනකොට ඒ ප්‍රේක්ෂකාගාරය අපිට හිටපු ප්‍රේක්ෂකාගාරය විශ්වාස කරන්න මේ වාජිර ලක්ෂ 79ක් සමහර චිත්‍රපටි බලලා තියෙනවා අපි. ජනගහනය එතකොට ලක්ෂ 25යි හෝ 30යි. ඒ කියන්නේ එක පුද්ගලයා දෙපාරක් හෝ තුන් පාරක් චිත්‍රපටය බලලා. සමහර චිත්‍ර දැන් උදාහරණයක් අපේ කඩවුණු පොරොන්දුව මට මතක විදිහට මගේ මතකේ නිවැරදි නම් ලක්ෂ 23ක් ආදායම උපයනවා මේ චිත්‍රපටයේ තියෙන්නේ ප්‍රින්ට්ස් 6යි. ඒ කියන්නේ පිටපත් 6කින් ලක්ෂ 23ක් උපයනවා ටිකට් පතක ගාස්තුව 725යි ඉඳගෙන සත ඔය වගේ මුදලක තියෙනවා. එතකොට කොයිතරම් ප්‍රේක්ෂක ප්‍රමාණයක් බලන්න ඕනේද? දැන් නමුත් අවාසනාවකට අද අපිට ප්‍රේක්ෂක චිත්‍රපටයකට වෘතාන්ත චිත්‍රපටයකට ප්‍රේක්ෂකව ලක්ෂයක් ගෙන්න ගන්න බෑ. හැබැයි අපේ YouTube එකට දාන පොඩි අපි හිතමුකෝ සින්දුවක් කියන්නකෝ. ඒක සතියකින් සමහරවිට මිලියනයක් හෝ දෙකක් බලනවා. ඒතර ප්‍රේක්ෂකාගාරයේ ඉන්නවා සිනමා ශාලාව අතහැරලා ගිහිල්ලා වෙන තැනක. මේක මෙහෙම වුණේ ඇයි? මෙහෙම වුණේ අර වෙළඳ දැන්වීම් වලදී ප්‍රේක්ෂකයා ඒ කියන්නේ පාරිභෝගිකයා ගැන හිතලා වෙළඳ දැන්වීම් නිර්මාණය කරනවා වගේ චිත්‍රපට නිර්මාණය කිරීමේදී ඒ ඉලක්ක ප්‍රේක්ෂකාගාරයක් ගැන අධ්‍යයනය කරපු නැති නිසා. එතකොට දැන් කෙටි චිත්‍රපටයකදී ඇත්තටම මේ සීමාව නැහැ. ඔහු නිදහස් නිර්මාණකරුවෙක් විදියට. ඔහු පොදු ප්‍රේක්ෂකාගාරයක් ඉලක්ක කරනවා නොවේ. ඔහුට ඒක නිදහස තිබෙනවා. හැබැයි වෘත්තාන්ත චිත්‍රපටයක් නිර්මාණය කරනකොට විශේෂයෙන්ම මේ අපි හිතමුකෝ මූලික වශයෙන් අපි කියන ප්‍රවර්ග චිත්‍රපටයක් අපි ඉංග්‍රීසියෙන් කියන ජෝනරා කියලා. මේ ශානර චිත්‍රපටයක් අධ්‍යයනය කරනවා නම් අපි ඉලක්ක ප්‍රේක්ෂකයා ගැන හිතන්න ඕනේ. එහෙම හිතලා නැහැ අපි පහුගිය කාලේ. දැන් ඒකේ ප්‍රතිඵලය උනේ අර හිටපු මහා ප්‍රේක්ෂකාගාරයේ ගෙදර ගියා. ගෙදර ගියාම ඒගොල්ලන්ට ටෙලිවිෂන් එකේ හම්බ වුණා ටෙලිනාට්‍ය.
ඒකත් අර අපි හිතමුකෝ ඉන්දියානු බාල ටෙලිනාට්‍ය. දැන් ඒ අය රාත්‍රියට දැන් ඉන්දියානු හරි කොරියානු හරි ඒව ටෙලිනාට්‍ය මොකක් හරි එකක් මාලා ටෙලිනාට්‍යයක් බලලා නිදා ගන්නවා. ඒ අයට රස විඳින්න වෙන මාධ්‍යයක් නැහැ. එතකොට ඒ අයට ගැළපෙන චිත්‍රපටි අපි හදන්නෙත් නැහැ. දැන් මේක ඉන්දියාවේ සම්පූර්ණයෙන් වෙනස්. මම අධ්‍යයනය කරා මේ සුදත් මාදුල සුදත් අයත් ගිහිලා තියෙනවා මේ පූනේ චිත්‍රපට පාඨමාලාව හදාරන්න. අපි දෙන්නම ඒකේ ශිෂ්‍යයෝ. දැන් එතනදී මේ මට හම්බෙච්ච මගේ ඉන්දියානු මිත්‍රයෝ කියන්නේ ඒ අය නිතරම තිර නාටකයක් ලියනකොට ඒගොල්ලෝ හිතන්නේ කොහොමද මම මගේ ප්‍රේක්ෂකාගාරය ග්‍රහණය කරගන්නේ. මෙතනදී ප්‍රේක්ෂකයා මේ උද්දාමයටපත් වෙයිද? මෙතනදී එයාගේ ඇහෙන් කඳුලක් එන්න ඕනේ. ඒක කරන්න පුළුවන්ද? එහෙම හිතලා තමයි ඒගොල්ලෝ, ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ අර තේමාව ප්ලොට් එක ගොඩනගන්නේ. හැබැයි අපි කවදාවත් අපේ ප්‍රේක්ෂකයෝ ගැන, අපේ ගමේ අපේ සියලා අච්චිලා, අපේ නැන්දලා මාමලා අයියලා ගැන හිතලා නෙමෙයි අපි තිර නාටක ලියලා තියෙන්නේ. මෙන්න මේක අලුතෙන් හිතන්න ඕනේ. එහෙම නැති තාක්කල් අපට නැවත සිනමා කර්මාන්තයක් ගොඩනගන්න බෑ. අද අපි සාකච්ඡා කරන්නේ ලිවිසරි ප්‍රේමයේදී කෙටි චිත්‍රපට සාහිත්‍යය පිළිබඳව, කෙටි චිත්‍රපට අඳුනා ගැනීම, කෙටි චිත්‍රපටවල ලක්ෂණ පිළිබඳව තොරතුරු හොයමින් යන ගමනේදී අපි අරුණ ලොකුලියන කතිකාචාර්යතුමන්, ඒ වගේම සුදත් මහදිල්ව මහත්මයාත් එක්ක සාකච්ඡාව ඉදිරියට අරගෙන යනකොට අපි දැන් ඔය අර්ථපතීන් ගාව නතර වෙලා නේ විරාමයට ගිහින්. ඒ කියන්නේ නිෂ්පාදකයාට සහ නිෂ්පාදකයාට සාධාරණය ඉෂ්ට කිරීම කියන තැන ඉඳගෙන. හැබැයි එතනින්ම ඒ ප්‍රවේශය අරගෙනම මම කැමති මේ තාක්ෂණික ධාරාවටත් පුංචි අවධානයක් යොමු කරන්න. දැන් කෙටි චිත්‍රපටකරුවා දැන් තාක්ෂණික ප්‍රයෝග භාවිතා කරනකොට මොන වගේ සීමාවන්ද හදාගන්න, විශේෂයෙන්ම රූපරාමු ඒ වගේම සංස්කරණ ප්‍රයෝග අඩුතරම එකක් ගැන හෝ අපිට අවධානය යොමු කරන්න පුළුවන්. මම අරුණ නවත්තපු තැනින් පටන් ගත්තා. මම සිනමාව කියවගන්න තැන අරුණ ඉන්න තැනයි අතර ලොකු වෙනසක් තියෙනවා. අපි දෙන්නගේ නිර්වචන දෙකක් සහ අපි දෙන්න එකට ඇතුල් වෙන දොරවල් දෙකක්. හරි. ඒකට මම මේ මගේ එක හරි හෝ අරුණගේ එක වැරදි කියලා කියනවා නෙමෙයි. නමුත් මම ඒක කියවගන්නේ මම සිනමාව කියලා කියන්නේ සිනමාව අපිට කිසියම් සංවර්ධනයකට යනවා නම්. සිනමාව මං හිතනවා මෙන්න මේ රසවින්දන කියන කලාපයෙන් ගලවලා ඊට වඩා වෙන ස්ථානයකට ගෙන යා යුතු වෙනවා. මම එක කියන්නේ ටිකක් බරපතල අර්ථයක් ඇතුව මොකද රසවින්දනය කියන කලාපය ඇතුලේ තමයි අපිට ඒකට වැය කරන මුදලත් එක්ක ඒකට රිටර්න් එනවාද, ඒ කියන්නේ ඒකේ තියෙන බිස්නස් කම්පෝනන්ට් කියන එක හම්බ වෙන්නේ. එතකොට ලෝකේ පුරාම සිනමාව හැදලා තියෙන්නේ ව්‍යාපාරයක් විදිහට තමයි. නමුත් මම කියන්නේ මම මේ සරල අර්ථයෙන් ව්‍යාපාරය කියන කාරණාව අතාරින්න කියන අර්ථයෙන් නෙමෙයි කියන්නේ. රයිට්? නමුත් මම හිතන්නේ සිනමාව කියන්නේ ජීවිතය කියලා. හරි? එතකොට ජීවිතය කිව්වහම ජීවිතයට ප්‍රයිස් ටැග් එකක් ලන්සුවක් හෝ රිටර්න් එකක් වගේ තැනක නෙමෙයි තියෙන්නේ. සහ මේ මොහොතේ අපි මොකද්ද විදිහක ඉන්දියාවට සාපේක්ෂව ගත්තොත් ඉන්දියාවේ විශාල වෙළඳ දැන්වීම් වෙළඳ සිනමාවක් හැදෙන එකක අපිට ඉඳලා හිටලා හම්බ වෙනවා කලාත්මක ගුණයක් සහිත චිත්‍රපටි. දැන් ලංකාවේ මං හිතන්නේ 60 70 දශකවල විචාරකයෝ සහ ඒක පිළිබඳව අප්‍රහිතව වැඩ කරපු විශාල පිරිසක් ගේ මම නාම ලේඛනයක් කියන්න යන්නේ නැහැ. ඔවුන්ගේ දායකත්වයට හේතු වෙන්න ඔවුන් මුලින් ඉන්දියාවේ තිබිච්ච ඌරුව වෙනස් කරගෙන ඊට වඩා දේශපාලන සාකච්ඡාවක් එන්න ඊට වඩා ගැඹුරු තේමාවල් ගේන්න ඕනේ වගේ ජයවිලාල් විල්ලෝගඩ ගෙන්දලා මේ මොහොත දක්වා ඉන්න සියලුම විචාරකයන්ට ඒක ගෞරව හිමි වෙනකොට ඔවුන් සිනමාව වෙනස් විදිහක තලයකට රැගෙන ආවා. ඒ කියන්නේ වෙන ජීවිතයට මැදිහත් වෙන්න පුළුවන් සිනමාවක් නරඹන්න හෝ කතා කරන්න පුළුවන් ප්‍රේක්ෂකකාරයක් අරන් ආවිල්ලා තියෙනවා. දැන් මම මේ අර්ථය කියන්නේ දැන් ලෝකේ ඔය කියන යහපත් අපි කියන ඔය යහපත් සිනමාව හැදිලා තියෙන්නේ ඒ රටවල් වල ඉන්න පාලකයෝ සිනමාව කියන එක ඉතාම වැදගත් කාරණාවක් විදිහට සැලකිල්ලට අරන් තිනවා. මම මේක පැහැදිලි කරන්නම් ටිකක් ග්‍රාමීය උදාහරණයකින්. අපි හිතමුකෝ හෙට
මහාමාර්ගයක් හරි ස්පිරිතාලයක් වෙනුවෙන් වැය වෙලා තියෙන මුදලක් කවුරු හරි අයින් කරලා චිත්‍රපටි හදන්න සිනමාකරුවෝ 10 දෙනෙක් හරි 20 දෙනෙකුට මේ මුදල වෙන් කරනවා කියලා කිව්වොත් එහෙම කොළඹ පෙළපාලියයිනේ. ඒ කියන්නේ ලංකාව ඇතුලේ තියෙනනේ අදහසක් දැන් මේ කොරෝනා තියෙන කාලෙක මේ දැන් චිත්‍රපටිකාරයලව චිත්‍රපටිද හදවන්න ඕනේ මේ බේත් ගේන්න නේද ඕනේ වගේ කියලා. මම කියන්නේ සිනමාව කියන එක බේත් ගේන්න තරම් විතර වැදගත් කියලා. ඒ කියන්නේ මම කියන්නේ එතකොට සිනමාව කියන එක මේ කාලා කැම දිරවන්න ඒ කියන්නේ කැම කාලා ගන්න ඩෙසර්ට් එකක් හරි මොකක් හරි කියන තරම් චූටි කෑල්ලක් නෙමෙයි. හැබැයි ඒ කියන්නේ සිනමාව කියන්නේ ජීවිතේම තමයි. ඒතර ජීවිතේ නැවත කියලා දෙන්න පුළුවන්. ජීවිතේ නැවත අපිට ආපහු අපි දිහා හැරිලා බලන්න පුළුවන් නම් අපිට වෙන විදිහක මානයක් දෙනව නම් ඒක මං හිතනවා ස්පිරිතාලයක් හරි මහාමාර්ගයක් හරි අපිට එදිනෙදා දවසක අවශ්‍ය වෙන දෙයක් විතරම වැදගත්. එතකොට සිනමාවට කවුරු හෝ කොහේ හෝ රටක අර්ථපතියට ලාභ ලබලා මේ චිත්‍රපටිය දුවයිද කියන කාරණාවට අමතරව සිනමාකරුවෙකුට තමන් කැමති වර්ගයේ සිනමා කෘතියක් හදන්න පුළුවන් වාතාවරණයක් හැදෙන්නේ සිනමා අරමුදලක් ලෝකේ තිබිච්ච නිසා. උදාහරණයක් විතර ගත්තොත් එහෙම අයින්ස්ටයින්ගේ චිත්‍රපටි හැදලා තින්නේ ඒ කාලේ රජය සිනමාවේ තියෙන බල සම්පන්න බව තේරුම් අරගත්ත හින්දා ලෙනින්ගේ නෝනා තමයි සිනමා පාසලේ අධ්‍යක්ෂකවරිය. එතකොට සිනමාව කියන්නේ එච්චර සාක්ෂරතාවයක් නැති පිරිසකට පොතක් කියවනකටත් වඩා වේගෙන් රූපය sannivedanaya කරයි කියලා තේරුම් ගත්ත ඉතිහාසයක්. එතකොට අපි මේ අයින්ස්ටයින් චිත්‍රපටි හදපු කාලේ ඉඳලා හුඟා මෙහාට අවිල්ලන්නේ තියෙන්නේ. එතකොට දැන් අපිට තේරෙන්න ඕනනේ ඊට සිය ගුණයක් ප්‍රබල මැදිහත්කාරක බලයක් මේ සිනමාවේ තියෙනවා කියලා. එතකොට මම මේ අරුණ කියපේකේ මම එකඟ වෙන කැලලක් තියෙනවා. ඒ කියන්නේ අර්ථපතියන්ට ලාභ මෙච්චර කල් රජයක් මැදිහත් නොවිච්ච කාලෙක අර්ථපතිය තමයි ඒක නඩත්තු කරගෙන ආවේ. හැබැයි මම කියන්නේ ඒ අර්ථපතියට ලාභ හොයනවාද කියලා සිනමාකරුවා හිතන්න ගත්ත පළවෙනි තප්පරයේදීම එතකොට අපි ලාභ හොයන්න පුළුවන් සිනමා කෘතියක් හොයන්න ගන්නවා. එතකොට ලාභ හොයන්න පුළුවන් සිනමා කෘතියක් හැදෙන්න පුළුවන් සිනමා කර්මාන්තයේ ඊට වඩා දියුණු කෑල්ලක ඇවිල්ලා තිබුණා. දැන් මේ දෙක ඇතුලේ තියෙනවා මේ යා වෙන්නේ නැති යා විය යුතු හිස්තන් කලාපයක්. එතකොට මෙන්න මේ කලාපේ අපි සාමාන්‍ය ඉන්දියාවට වඩා ගැඹුරු සිනමාවක් කියව ගන්න පුළුවන් තැනකට එනකන් ඇවිල්ලා තිනවා. නමුත් ඒකට ඕන කරන ඒකේ රිටර්න් චිත්‍රපටියක් බලලා අර්ථපතියට ඒකේ සල්ලි ටික යන්නේ නැති වර්තමාන විකෘතියක් තියෙන්නේ ලංකාවේ උදාහරණයක් ගත්තා. දැන් ඉන්දියාවේ නම් සල්ලි දැම්මහම සින්දුව රිලීස් කරාම කොටසක් හම්බෙනවා. පළවෙනි රිලීස් එකේදී ලාභත් එක්ක දෙගුණයක් හම්බෙනවා. ප්‍රාදේශීයව විකුණුවහම තව කොටසක් හම්බෙනවා. ඒකට විධි පිළිවෙලක් තියෙනවා. දැන් ලංකාවේ මං හිතනවා අද වෙනකම් කිසි කෙනෙක් හොයාගෙන නැහැ. මං හිතනවා ඒකට විධි පිළිවෙලක් තියෙන්න ඕන කියලා. දින 100ක් ඕනම චිත්‍රපටයක් මං හිතනවා දුවන්න පුළුවන් කියලා. අපි ආයෙත් කරකිලාවුත් මේ කෙටි චිත්‍රපට කියන දැන් අපි පොඩ්ඩක් අර සාකච්ඡාවේ වෘතාන්ත ස්වභාවය වැඩි වෙනවා. අපි ඉන්න ප්‍රධාන ප්‍රශ්නේ තියෙන එතන නිසා දැන් අර ඇහුවේ මේ රූපරාමු භාවිතය සහ සංස්කරණ ප්‍රයෝග කොහොමද කෙටි චිත්‍රපටකරුවා විසින් යොදා ගන්න ඕන? ඔහුට විශේෂතා තියෙනවා. ව්‍යාකරණයක් විදිහට ගත්තොත් මම හිතනවා ශ්‍රව්‍ය දෘශ්‍ය ඕන එක ව්‍යාකරණය එකමයි. හැබැයි ව්‍යාකරණය පාවිච්චි කරන විදිහත් එක්ක උදාහරණයක් විදිහට ගත්තාම දිගට පැහැදිලි කරන්න පුළුවන් පැහැදිලි කිරීම සහිත නිදහසක් සහිත වෘතාන්ත කෙනෙක් ඒක පාවිච්චි කරාට එච්චර නිදහසේ පාවිච්චි කරන්න බැරි වුණාම අර ප්‍රශ්න ආවහම නිර්මාණශීලීත්වය වැඩි වෙනවා වගේ තැනකදී තමයි කෙටි චිත්‍රපටියක තියෙන ප්‍රබල බව හම්බ වෙන්නේ. සහ මම හිතන්නේ ලෝකේ පුරාම ඔය මාරියා ඩෙරන් වගේ අධ්‍යක්ෂකවරු ඒ අයගේ පරීක්ෂණ වැඩ කරලා තියෙන කෙටි චිත්‍රපටියක් එක්ක. ඒතර මම කියන්නේ කෙටි චිත්‍රපටියේ කාරණා කීපයක් හින්දා ධාරණාවල් විහිදිලා තියෙනවා. එකක් තමයි ප්‍රබල ආත්ම ප්‍රකාශනයක් විදිහට තිබීම තමයි ඒක මුලින් ඉඳලා අද වෙනකනුත් තියෙන එකක්. දෙවෙනි එක තමයි සිනමාවේ විවිධ ඉසව් පිළිබඳව කරපු පරීක්ෂණ වැඩි හරියක් හම්බ වෙන්නේ කෙටි චිත්‍රපටිවල. හරි? මම කියන්නේ වෘත්තාන්තවල හම්බෙන්නේ නැහැ කියලා. එතකොට අර විවරණ පාවිච්චි කිරීමේදී මම හිතනවා වෘත්තාන්ත චිත්‍රපටි කරකට වඩා ඒ විවරණ පිළිබඳව ඉතා මන අවබෝධයක් සහ සකසුරුවම් බවක් තියෙන්න ඕනේ කෙටි චිත්‍රපටි කරකට. මොකද ඔහුගේ කාලේ කෙටි. එතකොට වෙළඳ දැන්වීම් කරුවෙක් කිව්වහම ඔහුගේ කතන්දර ඊටත් වඩා මොකද ඔහු තප්පර 30කදී කතන්දරේ කියලා ඉවර වෙන්න ඕනේ. හරි? එතකොට මම කියන්නේ වෙළඳ කෙටි චිත්‍රපටි කරුවා ඉන්නේ ඔය දෙකේ අතරමැදි තත්ත්වක. ඒ කියන්නේ වෘතාන්තයක තියෙන නිදහස නැති
වෙළඳ දැනීම් කරුවකට වඩා නිදහස තියෙන අතරමැද තත්ත්වයක. හැබැයි මම හිතනවා විවරණ පිළිබඳව දැනුම හොඳටම තියෙන සිනමාවේ ග්‍රැමර් දන්නේ නැති මිනිස්සුන්ට කෙටි චිත්‍රපටි හදන්න බෑ. එතකොට ග්‍රැමර් දැනගත්තට බෑ. එයාට විෂන් එකක් සහ එයා කරන්න යන වැඩේ පිළිබඳව මන අවබෝධයක් තියෙනවනේ. මොකද වෘත්තාන්ත චිත්‍රපටියක නම් වැරදි හදාගන්න ඒක දිගයි. ඒ හින්දා ඒක ඇතුලේ වැරදි හදාගන්න මොනවා හරි කාලයක් තියෙයි. මේක ඇතුලේ වැරදි හදාගන්න පුළුවන් කාලයක් තියෙන්නේ නැති වෙයි කියලායි මම හිතන්නේ. ඊළඟට කෙටි චිත්‍රපටි සම්බන්ධව මම හිතනවා උලෙලවල් තමයි කෙටි චිත්‍රපටි කියන එක කලකදී උඩට ඉස්සෙන්නේ සහ පල්ලෙහාට ආවේ. ඒ හින්දා කෙටි චිත්‍රපටි ගැන කතා කරද්දී ලෝකෙ පුරාම ජාත්‍යන්තරවත් ඔබ හොසන් වගේ උලලක් එතනින් මෑන් හයිට්‍රම් වගේ උලලක ඒවා සමහර ඒවා කෙටි චිත්‍රපටි සඳහාම තිබිච්ච උලලක්. ලෝකේ හැම උලලකම කෙටි චිත්‍රපටි සඳහා විශේෂ වෙන් වෙච්ච කොටසක් තියෙනවා. ඒකෙන් තමයි මම හිතන්නේ කෙටි චිත්‍රපටි අර අරුණ මුලදී කිව්වේ ඒකේ නඩත්තුවට ආපහු ගෙවීමක් කරන්නේ නැහැ නේ. එතකොට ඒක පැවතිලා තිබිලා තියෙන්නේ ෆෙස්ටිවල් රින් එකක් ඇතුලේ සහ ඒකේ රිටර්න් බලාපොරොත්තු නොවි දෙයක් කිරීමේ ඕනකම තිබිච්ච පිරිසකට. ඒක වෘත්තාන්ත චිත්‍රපටියක නඩත්තු කරන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. ඔව් දැන් අපි යථාර්ථයට බැස්සහම දැන් කෙටි චිත්‍රපට කියලා කියන්නේ සාමාන්‍යයෙන් අර පිරිවැය අඩුවෙන් සිද්ධ කරන නිර්මාණයක් වෙන්නට පුළුවන් බොහෝ වෙලාවට. ඒ කියන්නේ මේ නිෂ්පාදකයෙක් ඉදිරිපත් නොවන ධාරාවක් වෙන්න පුළුවන්. ඒතකොට එහෙම තැනකදී දැන් මේ තියෙන තාක්ෂණික භාවිතාව කොයිතරම් සූක්ෂමාර්ථයෙන් පාවිච්චි කරන්න ඕනද කියන දැන් ආලෝක කරන පසුතල නිර්මාණ වගේ ප්‍රයෝගයන් එතකොට රූපරාමු සංස්කරණ ආදී වූ දේවල් කොයිතරම් පරිස්සම් සහගත ඒ කියන්නේ අර නැවත සිතමින් මොකද නිර්මාණයට සාධාරණය ඉෂ්ට කරන්න ඕන නම් තාම සූක්ෂම වෙන්න ඕන. මෙන්න මේ සූක්ෂම බව පිළිබඳව මම කැමති කතා කරන්න. ඔව් වජිර ඒක තාම වැදගත්. දැන් මේ ඇත්තටම කොහොමද මේ කෙටි චිත්‍රපටයකදී මේ පිරිවැය පාලනය කරගන්නේ හෝ ඒ කාලය කළමනාකරණය කරගන්න කියන මේ හැම එකෙදීම වැදගත්ම කොටස තිර රචනය. ප්‍රකාශනය. ඒ කියන්නේ දැන් අපි මේ ඕනම මේ වෘතාන්ත වේවා කෙටි චිත්‍රපටයක් හෝ වේවා ආරම්භ වෙන්නේ තිර නාටකයේ අවසන් වෙන තැනින්. එතකොට තිර නාටකය තුල ඔය කියපු ගොඩාක් දේවල් වලට අපට විසඳුම් හොයා ගන්න පුළුවන්. දැන් අපේ මේ කෙටි චිත්‍රපටවලදීත් වෘතාන්ත චිත්‍රපටවලදීත් තියෙන ලොකුම ගැටලුව තමයි අපි ඒක ඉස්සලා සාකච්ඡා කරා මේ හොඳ තිර පිටපත් නැති එක. ඇයි එහෙම වෙන්නේ? හොඳ තිරපට පිටපත් තියෙනවා නම් ඒකේ තිබෙන චිත්‍රපටයේ තියෙන නිර්මාණාත්මක ගුණයේ ප්‍රබලතාවය කොච්චර ප්‍රේක්ෂකයෝ ඒක වැළඳ ගනීද තාක්ෂණික හෝ ඒ යන පිරිවැය කළමනාකරණය කර ගැනීම මේ සියලු දේටම ඕන කරන මූලික කෙටුම්පත තමයි තිර නාටකය. දැන් අපේ ගොඩක් වෙලාවට නූතන සමාජයේ තියෙන අපේ නිර්මාණ අලුත් පරම්පරාවේ තියෙන ලොකුම ගැටලුව තමයි මේ සාහිත්‍ය අධ්‍යයනය නොකිරීම. කියවන්නේ නැහැ. ඒ කියන්නේ අපි අද ඒ කියන්නේ බලන සමාජයකට මාරු වෙලා කියවන සමාජයකට නෙමෙයි. දැන් අපි හැබැයි උදාහරණයක් විදියට දැන් සාහිත්‍ය මාසයේ මේ අවුරුද්දේ නම් කොවිඩ් නිසා තිබුණේ නැහැ. නමුත් අපි දකිනවා බටරනායක සම්මන්ත්‍රණ ශාලාවේ මේ අතුරු සිදුරු නැතුව මේ පිරිලා පොත් ගන්නවා. හැබැයි ඔය ගොඩක් පොත් මිලදී ගන්න අයගෙන් අවංකවම හිතට තට්ටු කරලා ඇහුවොතින් ඒ පොත් සේරම කියවලා තියනවද කියලා. ඒක ෆැෂන් එකක් වෙලා. ඒක ඒ කියන්නේ අර අපි කියන්නේ ඒක හැබිට් එකක් වෙලා නෙමෙයි. ඒක පුරුද්දක් වෙලා නැහැ. ඒක විලාසිතාවක් වෙලා වගේ එකක් තියෙන්නේ. මේක මට කවදා හරි ඕන වෙනවා කියන පදනමෙන් ඒක මිලදී ගන්නවා වෙන්න පුළුවන්. ඒක හොඳයි. නමුත් අපි ඒ කියන්නේ ඇත්තටම හිතලා බැලුවොත් මේ නිර්මාණකරණයේ යෙදෙන කෙනෙක් දවසකට පිටු කීයක් කියවනවද කියලා. දැන් සාමාන්‍යයෙන් මේ අපි කියන්නේ අඩුම ගානේ. ඒ කියන්නේ පිටු 50ක් දවසකට කියවන්න කියලා. එතකොට මේ පිටු 50ක් කියවනවා කියන එක ඒක පුරුදු පුහුණු වෙන්න ඕනි. මොකද වේගෙන් කොහොමද කියවන්නේ ස්කෑන් කරන්නේ කොහොමද? ඒ කියන්නේ වේගෙන් අර ඒක කියවගෙන යන්නේ වැදගත්ම තැන අල්ලගන්නේ කොහොමද? දැන් මේ පරිචය මෑත කාලෙක අපේ ශිෂ්‍ය පරම්පරාවට හෝ මං හිතන්නේ පාසල් වලවත් කියලා දෙන්නේ නැහැ. කොහොමද පොතක් ස්කෑන් කරන්නේ? එතකොට දැන් පිටු 500ක් 600ක් තියෙන පොත් 10ක් අරන් ගියොත් එහෙම ඒක අවුරුද්දක් මදි වෙනවානේ. එහෙම නැහැ. නමුත් දැන් අපේ පැරණි පරම්පරාවේ අපේ මහාචාර්යවරු සමහර ලාවට මේ එක දවසින් ඉවර කරනවා. දැන් මේක දැන් අධ්‍යයනය කරාම ඒගොල්ලෝ කියන්නේ හැබැයි කිසිම තැනක් මිස් වෙලා නැහැ. ඒ කියන්නේ කිසිම තැනක් ඒගොල්ලන්ට ගිලීලා නැහැ. ඒ කියවන
ක්‍රමය ප්‍රගුණ කරලා තියෙනවා. දැන් එහෙම නොකරන නිසා අපි කියවන්නේ නැත්නම් අපට ජීවිතේ අහුවෙන්නේ නැහැ. මොකද සුවහසක් ඉතිහාසයේ මිනිස්සුන්ගේ ජීවන අත්දැකීම් තියෙන එතනනේ. අපි කියවන්නේ නැත්නම් අපේ පරිකල්පනය මේ තව තවත් ප්‍රසාරණය වෙන්නේ නැහැ. දැන් ඒකට අනිත් පැත්තෙන් අද අපි ඉන්නේ හරිම රූප ලෝකයක. වෙලම් දැන්වීම් ගත්තත් රූපවාහිනිය ගත්තත් මේ මුහුණු පොත ගත්තත් අපි නිතරම මේ ඒ රූප තමයි වැඩිපුර කියවන්නේ. එතකොට නමුත් රූප පරිකල්පනය පුබුදු කරන්නේ නැහැ. පරිකල්පනය පුබුදු කරන්නේ වචන සාහිත්‍ය. එතකොට ඒ සාහිත්‍ය අධ්‍යයනය නොකරන එකේ අඩුව අපට තිර නාටකවල පේනවා. ජීවිතේ හිස්තැන් අහු වෙනවා. මොකද මේ සාහිත්‍ය ඇතුලේ මිනිස්සු ඒවා කොහොමද මේ විඳගත්තේ කොහොම කියන එක ඒ අයට අත්දැකීම් නෑ. මේ අඩු ගානේ ඒ කියන්නේ පරිවර්තන සාහිත්‍ය හෝ දේශීය සාහිත්‍ය මාර්ටින් වික්‍රමසිංහ කියවලා ඉවර කරලා තියනවද? ජී.බී. සේනානායක කියලා ඉවර කරලා තියනවද? මේ ජාතක කතා මේ පොත කියවලා ඉවර කරලා තියනවද? ජාතක කතා පොත කියවලා ඉවර කරලා තියෙනවා නම් ජීවිතේ ආයෙ තව කියවන දෙයක් නැහැ. දැන් මට මතකයි සෝමිර සේනානායක මහත්මයා දැන් ඔහු මේ එක කාලයක් අර දැන් අපි දැන් නම් අපි මෙගා ටෙල් නාට්‍ය දන්නවා. නමුත් දූ දරුවෝ එන කාලේ ඒවනේ මෙගා කියලා අපි විසඳේ. එතකොට දැන් එක දවසක් මට මතකයි මේ තරුණසයා සභාවේදී මම ඇහුවා ඔච්චර ලියන්න කොහින්ද අත්දැකීම්? අයියෝ මැරෙනකම් තව ලියන්න මේ කොච්චර දිනවද? ජාතක කතා පොතේ තව කොච්චර දිනවද මම ලියන්නේ දූ දරුවෝ කියලා ජාතක කතා පොතේ. එතකොට ඒක ඩීකන්ස්ට්‍රක්ට් කරන එක නැවත කොහොමද භාවිත කරගන්නේ කියන එක තමයි කියන්නේ. මම කියන්නේ ජාතක කතාපොතයි කතා සරිත් සාගරයයි අරාබිනි සොල්ලාසියයි කියවනම් කොයිතරම්නම් ජීවිත කතා අපට එකතු කරගන්න පුළුවන්ද? අපි එහෙම කියවන්නේ නැහැ. අලුත් නවකතා කෙටි කතා ඒ කියවන්නේ නැති එකත් එක්ක පරිකල්පනේ පුබුදු වෙන්නේ නැහැ. ඒ නිසා හොඳ තිර පිටපත් එන්නේ නැහැ. ඒ කියන්නේ මොකද හොඳ තිර පිටපතක් ඇතුලේ කිසිම අඩුපාඩුවක් නැහැ. තිර පිටපත කියන්නේ අත්තිවාරමනේ චිත්‍රපටයක. එතකොට අත්තිවාරම හරියට වැටෙන්නේ නැහැ. අර කියවන්නේ නැති නිසා හොඳ ගඩොල් බදාම නැහැ යාට. එතකොට අපට පේනවා ඒක ඇතුලේ හිස්තැන් ඒක නිර්මාණය කරලා ඉවරනාට පස්සේ. හැබැයි හොඳ තිර පිටපතක් ලිව්වොතින් ඒකෙදි කොහොමද කාලය කළමනාකරණය කරන්නේ? මේ මුදල් කළමනාකරණය කරන්නේ? අපට තියෙන සම්පත් කල්පනාකරණය කරන. දැන් උදාහරණයක් විදිහට අපි අද දකින හොලිවුඩ් වල දකින මේ කැමරා උපාංග සහ පාවිච්චි කරන කැමරා තාක්ෂණයන් මේ අද තාම අපට මම හිතන්නේ තව අවුරුදු 10කින්වත් එයි කියලා. දැන් මම ඊයේ රැත් දැක්කා. ඒ සමහර මේ ෂොට්ස් ගන්න පාවිච්චි කරන ටෙක්නික්ස් ඒගොල්ලන්ගේම අලුත් උපකරණ හදාගෙන තියෙනවා. කැමරා මූවමන්ට්ස් ඒ කියන්නේ කැමරා චලනය කරන විදිය. එතකොට දැන් නමුත් ඒ සියල්ලම අපට පරාජය කරන්න පුළුවන් පරිකල්පනය. එතකොට පරිකල්පනය පුබුදු වෙන්න නම් චින්තනය පුබුදු වෙන්න ඕනේ. චින්තනය පුබුදු වෙන්න නම් කියවන්න ඕනේ. නමුත් අවාසනාවකට අපි කියවන්නේ නැහැ. ඇත්තටම නම් කියවන එක තමයි එකම දේ. ඒ කියන්නේ මේ විදිහේ අලුත් විෂයපතයන් හොයාගන්න. දැන් උදාහරණයක් විදිහට අපි ජනශ්‍රුතිය කොච්චර කියවලා තියෙනවද? අපි අපේ මේ සාහිත්‍ය අපේ ජන සාහිත්‍ය අපි කොච්චර අධ්‍යයනය කරලා තියෙනවද? එහෙම අධ්‍යයනය කරලා නැහැ. දැන් හොඳ උදාහරණයක් මම දැකලා තිනවා. දැන් මෙතනම සාකච්ඡා කරන ජයන්ති චන්ද්‍රශ්‍රී මහත්මයා. දැන් උදාහරණයක් විදිහට ඔහු අංගම් සටන් ඔය මේ දඬුබස්නාමානයේදී හඳුන්වා දෙන්න කලින් අපේ කිසිම සාකච්ඡාවක් අපේ සාහිත්‍යයේ තිබුණේ නැහැ. හැබැයි මෙන්න දඬුබස්නාමාන ඉවරනවත් එක්කම අංගම් සටන් පාසල් තියෙනවා. දැන් කුණ්ඩලිනී යෝගයේ ඔහු ඊළඟට ඔහු සාහිත්‍ය මේ ඔහු සියල්ල හොයාගන්නේ සාහිත්‍යයෙන්. දැන් මම දන්නවා ඉදිරියේදී ඔහු කරන්න යන දේවලු. දැන් ඒ හැම එකක්ම හැම මාතෘකාවක්ම හම්බ වෙන්නේ සාහිත්‍ය ඇතුළේ. සමහරලාට පරණ පත්තර ඇතුළේ. හැබැයි අපි අවාසනාවකට දැන් අපි හිතමු රාජ්‍ය අපි හිතමුකෝ අපේ ලේඛනාගාරයට ගියොත් එහෙම එක්කෙනෙක් හෝ දෙන්නෙක් තමයි ඉන්නේ. අපේ විශ්වවිද්‍යාල පුස්තකාලයකට ගියත් මේ අර විභාග පාඩම් කරන දවස් කාලෙට හැරෙන්න අනිත් කාලෙට ඉන්නේ කැන්ටින් වල. මොකද ඇත්තම මේ කෙටි චිත්‍රපටකරුවා තේමා තෝරා ගැනීමේදී කොහොම පරිස්සම් වෙන්න ඕනද? දැන් තමන්ගේ නිර්මාණ ධාරාවට අදාළ ඕනෑම තේමාවක් කොහොමද නිර්මාණය කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඔහුගේ තේමාවන් තමන්ගේ සිනමාත්මක ප්‍රකාශනයට අදාළ කරන කතා මාලාවන් මොන වගේ මොන අරමුණු සහිත ඒවා වෙන්නට ඕන?
මම හිතනවා ඒකට කිසිම නිර්ණායකයක් නෑ කියලා. ඒ කියන්නේ එහෙම නිර්ණායක දාන්නත් බෑ. මොකද අපි කවුරු හරි මොකක් හරි සම්බන්ධව කතා කරන්න හිතනවා නම් ඒක තමයි යාගේ කතාව. එතකොට ඒක වෙනුවෙන් එයා කොච්චර ඒ තෝරාගත්ත විෂය කොච්චර ගැඹුරට ඒක අධ්‍යයනය කරලා ප්‍රතිනිර්මාණය කරනවද කියන එක ඇරෙන්න විෂය කියන එක කොච්චර එහෙම වෙනවද කියන එකට මම හිතනවා ඒකට නිර්වචනයක් නැහැ. ඒකට වපසරියක් හෝ නීති රීතියක් නැහැ. නමුත් මූලික වශයෙන් ගත්තාම අපිට මෑත කාලේ විශේෂ අගය කිරීම වලට හම්බ වෙච්ච කෙටි චිත්‍රපටි ගත්තොත් ඒවා ප්‍රධාන වශයෙන් කුලක කීපයකට දාන්න පුළුවන්. එකක් තමයි ඒවා මූලික වශයෙන් මානුෂික සම්බන්ධයක් පිළිබඳව ගැඹුරෙන් කරන විවරණයක් වෙන්න පුළුවන්. ඒක නිශ්චිත දේශපාලන සිදුවීමක් හෝ සිදුවීමක පසුබිම ඇසුරෙන් හැදිච්ච දෙයක් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් තාක්ෂණික උපකරණවල මැජික් මේ භාවයේ ඉන්ද්‍රජාලිමය භාවයේ කරන්න හැදිච්ච දේවල් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් සයන්ස් ෆික්ෂන් කියන වර්ගයට අයිති වෙන්න පුළුවන්. දැන් ඔන්නෝම ගත්තාම 4ක් හෝ 5ක් තමයි තියෙන්නේ. එතකොට ඔය දෙක තුනක මිශ්‍රණයක් වෙන්නත් පුළුවන්. ඔය එකක් විශේෂ වෙච්ච එකක් හැදෙන්නත් පුළුවන්. නමුත් මම හිතන්නේ නිර්මාණකරුවෙක් මොනවද කරන්න ඕනේ කරන්න එපාද කියලා කියන එකක වහලෙක් නොවිය යුතුයි කියලා. මම හිතන්නේ නිදහසේ වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඔව් ඇත්තටම දැන් අපි මේ නව්‍යතාවය සහ මේ පරිකල්පනය ඔතුමන් කියපු විදිහට පරිකල්පන ගුණයට පුළුවන් ඕනෑම අභියෝගයක් ජයග්‍රහණය කරවන්න. දැන් මහා ධාරාවේ ඉන්දියානු සිනමාවට අභියෝග කරන චූල ධාරාවන් කොයිතරම් නැගිටලා තිනවද පරිකල්පනය ප්‍රබල කරගෙන. විශේෂයෙන්ම මේ මලයාලම් සිනමා වගේ සිනමාවන් කොයිතරම් අර හින්දි සිනමාවට අභියෝගයක් වෙලා අන්තිමට මලයාලම් කතා තේමාවන් හින්දි බවට පත් වෙන තැනට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අතන පරිකල්පනය සහ මේ අලුතෙන් හිතීම කියන කාරණාව හරි ප්‍රබලයි අපේ සාකච්ඡාවේදී. ඒ වගේම මේ රූපවලින් කතා කිරීම. දැන් කෙටි චිත්‍රපටි කරුවා හැමතිස්සෙම මේ රූපරාමු මිරිකල කතා කරන්න ඕන කියලා කීමට කියනවා. දැන් මේ කොහොමද අපි සාකච්ඡාවට ගන්නවා? ඔව් මේ මම අර මේ සුදත් අයියා කියපු එතනින්ම පටන් ගන්නම්. ඇත්තටම අර ඔබ කලින් අහපු ප්‍රශ්නේ තේමාව. දැන් ඇත්තටම මේ නිර්මාණකරුවාගේ අයිතිය තේමාවක් තෝරගන්න එක. හැබැයි ඇතැම් අවස්ථාවකදී චිත්‍රපට උළෙලක් දෙන්න පුළුවන් තේමාවක්. එතකොට අපිට ඒ තේමාවට අනුව නිර්මාණ කරන්න සිද්ධ වෙනවා. දැන් උදාහරණයක් විදිහට මම නිර්මාණය කරපු We Love Football එහෙම තේමාවකට කරපු එකක්. මේ දැන් අර ඔබ අහන මේ දෘශ්‍ය මාධ්‍ය කොහොමද පාවිච්චි කරන්න කියන එක. ඇත්තටම අර මේ අපට මේ මූලික වශයෙන් දැන් අපි තිරනාටකයක් වචනයෙන් ලිව්වට අපි මේක මේ රූපයෙන් ප්‍රකාශ කරන මේ එක තමයි මූලිකම මේ අපි කියන න්‍යාය විදියට ගන්න. දැන් උදාහරණයක් විදියට දැන් භාෂාවක් නම් තේරුම් ගන්න ඒ භාෂාව දැනගෙන ඉන්න ඕනේ. සිංහල අපි ලිව්වොත් සිංහල නොදන්න කෙනෙකුට ඒක කියවන්න බෑ. හැබැයි ඒ සිංහලෙන් ලියපු එක මම රූපයෙන් ප්‍රකාශ කළාම ඒක විශ්ව භාෂාවක් වෙනවා. එතකොට එකම නිර්ණායකය තමයි දෘශ්‍ය මාධ්‍ය මේට එනකොට මේ භාෂා සීමාව ඉක්මවලා ඒක විශ්ව භාෂාවක් විදියට ප්‍රකාශ වෙනවා නම් දැන් ගොඩක් වෙලාවට අපි දකින මේ හින්දි චිත්‍රපටි වේවා ඉංග්‍රීසි චිත්‍රපටි බලන බහුතරයක් ප්‍රේක්ෂකයා හින්දි දන්නෙත් නැහැ ඉංග්‍රීසි දන්නෙත් නැහැ. නමුත් කතාව තේරෙනවා රූප භාෂාව නිසා. එතකොට ඒක තමයි මූලිකම විවරණය. ඊට අමතරව අර ගැඹුරු හැඟීම් මනුෂ්‍යත්වයේ පිළිබඳ සියුම් හැඟීම් ප්‍රකාශ කරන්න රූපය අර එකිනෙකට වෙනස් රූප අපූර්ව ආකාරයෙන් සංයෝග කරමින් සංස්කරණය කිරීමෙන් තුන්වෙනි අර්ථ මතු කරන්න පුළුවන්. එතනින් තමයි සිනමාවේ කාව්‍යයක් ගුණය උපදින්නේ. එතකොට ඒක තමයි ඔකට කියන්න පුළුවන් කෙටිම උත්තරේ. හොඳයි. අතට අපි අද සාකච්ඡාවට පඳුන් කළේ මේ කෙටි චිත්‍රපට සාහිත්‍ය පිළිබඳව. ඒ අතර වාරයේදී කෙටි චිත්‍රපට කිහිපයක් නරඹමින් මේ සාකච්ඡාව ඉදිරියට අරගෙන ආවේ අපි මේ කෙටි චිත්‍රපටය කියලා කියන කලාධාරාව වඩා හොඳින් අඳුනා ගන්නට පුළුවන් වපසරිය නිර්මාණය කරන්න. දැන් අපි මේ සාකච්ඡාව අවසානයේදීත් ආයෙත් කෙටි චිත්‍රපටයක් නරඹන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ අපි ගොඩක් කලාවට අපේ ඇහැ මේ කතා කරන මාතෘකාවට හුරු කරගත්තයින් පස්සේ හරි පහසුයි මේ කියන කාරණා අවබෝධ කරගන්න. එතකොට වෘතාන්තය කොහෙද තියෙන්නේ කෙටි චිත්‍රපටය කොහෙද තියෙන්නේ කියලා අවබෝධ කරගන්න. අපිට
ලංකාවේ කෙටි චිත්‍රපට නිර්මාණය කරන නිර්මාණකරුවන්ට පණිවිඩයක් කතා බහක් ධෛර්යයක් දීලා අපි අවසානයක් හොයාගමු. මම හිතනවා අපි සිනමාවට එමින් පවතින වකවානුවට වඩා මේ මොහොතේ කෙටි චිත්‍රපටයක් කරන්න එන තරුණයෙකුට හෝ තරුණියකට තියෙන අවස්ථාව සහ ඒක සඳහා තියෙන පරිසරය අපි හිටියට වඩා විශාලයි. හුඟක් පුළුල්. පුළුල් කියන අර්ථය එන්නේ එකක් තාක්ෂණිකව විශාල සම්පත් ප්‍රමාණයක් තියෙනවා. දෙක ඒ කරන දෙයක් අගය කරන්න පුළුවන් ස්ථාන ගණනාවක් මේ මොහොතේ තියෙනවා. ජාත්‍යන්තරවත් තියෙනවා, ලංකාව ඇතුළෙත් තියෙනවා. ඒ කියන්නේ ඒක එකක්. දෙවෙනි එක තමයි මම කියන්නේ ඒ දෙකම තිබීම කියන එකම තමයි ඒකේ තියෙන භයානකකම. මම අරුණ කියප එකට යමක් එකතු කරොත් මම හිතන්නේ වෘත්තාන්ත චිත්‍රපටියක් සිනමාව දන්නේ නැති එක්කෙනෙකුටත් කරලා ඉවර කරගන්න පුළුවන් වෙයි. මම මේ කියන්නේ ඒක ඇත්තට හොඳ කියවන නෙමෙයි. නමුත් කෙටි චිත්‍රපටියක් සිනමාවේ විවරණ දන්නේ නැති මිනිහෙකුට කෙටි චිත්‍රපටයක් කරන්න බෑ කියලා මගේ අදහස. ඒක ටිකක් සැහැසි කියමන මොකද දන්නවද? ඒකේ ඇතුලේ කියන්නේ කැමරාවල තියෙන විවරණ හෝ සංස්කරණ විවරණ දැනගත්ත කියන එකට අමතරව එයාට විෂන් එකක් තියෙන්න ඕනේ. මොකක් වෙන දෙයක් කරන්න යන්නේ කියලා. ඒ කියන්නේ කෙටි චිත්‍රපටයක් කාට හරි එකතු වෙලා ගොඩ දාන්න බෑ. ඒක ගොඩ දාන්න ඕනේ ඩිරෙක්ටර්මයි. ඒකෙන් අදහස් කරන්නේ නැහැ වෘත්තාන්ත චිත්‍රපටයක් ගොඩ දාන්න ඩිරෙක්ටර් ඕනේ නැහැ කියන එක නෙමෙයි මම ඒක කියන්නේ. ඒක මොනවා හරි කණ්ඩායමක් විසින් මොකක් හරි අහඹුවක් සිද්ධ වෙන්න පුළුවන්. කෙටි චිත්‍රපටයක් ඇතුලේ අහඹුවක් සිද්ධ වෙන්න තියෙන අවස්ථාව ඉතාම අඩුයි. ඒකම තමයි කෙටි චිත්‍රපටිය ඉතාම බල සම්පන්න සහ මම හිතනවා කෙටි චිත්‍රපටි කරන්න ඉන්න අයට කියන්න තියෙන කාරණාව තමයි කෙටි චිත්‍රපටිය කියන්නේ බැලුවහම දිග චිත්‍රපටයක් කරන්න එන්න පුළුවන් දොරක් වගේ පෙවුනට මම කියන්නේ ඒක වෙනම කලාවක්. ඒකේ තියෙන වෙන ලක්ෂණයක් තියෙනවා. ඒ හින්දා ඔබ දිගටම වෙන දිග වෘත්තාන්ත චිත්‍රපටි හෝ වෙළඳ දැන්වීම හෝ වාර්තා චිත්‍රපටි කරත් කෙටි චිත්‍රපටිය අත නොහැරම යන්න. මොකද එහෙම ඉන්න අයගෙන් තමයි කෙටි චිත්‍රපටිය කියන එක රැකෙන්නේ. ඒ හින්දා මම කියන්නේ තව බොහෝ පිරිස් කෙටි චිත්‍රපටි වලට ආයුතුයි සහ අපි එකින් එකට වෙනස් කෙටි චිත්‍රපටි ලංකාව තුල දැකිය යුතුයි. එතකොට තමයි කෙටි චිත්‍රපටි ලංකාව තුල මිය ඇදෙන්නේ නැතුව ප්‍රබල කලා මාධ්‍යයක් විදිහට තියෙන්නේ. ඒ හින්දා එකක් තමයි අවස්ථා ගොඩක් තියෙනවා. උපකරණ සහ ඥානය ගන්න පුළුවන් ස්ථාන ගොඩක් තියෙනවා. අත්දැකීම් සහිත කණ්ඩායම් මුණ ගැහෙන්න පුළුවන් එකක් තියෙනවා. සහ කෙටි චිත්‍රපටි කරන අයගේ දැන් එකමුතුවල් තියෙනවා. ඒ හින්දා ඔබට ඕනේ වෙන්නේ කෙටි චිත්‍රපටයක් කරන්න ඕන කියන ඔබ තීරණය කරත් ඔබට කෙටි චිත්‍රපටයක් කරන එක හුඟක් ඈතක තියෙන එකක් නෙමෙයි. හොඳයි. අද අපි සාකච්ඡා කළේ ලිවිසරි ප්‍රේමේදී කෙටි චිත්‍රපට සාහිත්‍යය පිළිබඳව. ඒ පිළිබඳව කතා බහට පැමිණුණු කැලණි විශ්වවිද්‍යාලයේ ජන සංනිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අරුණ ලොකුලියන මහත්මයාට ස්තුතියි. අයබෝවන්. ඒ වගේම අපිට හැම මොහොතකම නිර්මාණ දායකත්වයේ වගේම සම්පත් දායකත්වය ලබා දෙන නිර්මාණ පරිශ්‍රණයේ දෙන සුදත් මහදේවුල්ව මහත්මයාටත් අයබෝවන්. බොහොම ස්තුතියි. අද පැමිණියාට ලිවිසරි ප්‍රේමයේ අද කතා බහ අපි නිමා කරන්නේ තවත් ඔබට කෙටි චිත්‍රපට බලන්නට ආශාව බලාපොරොත්තුව වැඩි කරමින් අපි තව කෙටි චිත්‍රපටයක් නරඹමු. ඒ වගේම ඉන් පසුවත් මම පුංචි කාලයක් වෙන් කරලා ඕනෑ තරම් කෙටි චිත්‍රපට ඔබට හොයාගන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් ඒ නිසා කෙටි චිත්‍රපට නරඹමින් රූප දැනුම එහෙම නැත්නම් අලුත් චින්තාවලි පුබුදු කරගන්න ආරාධනා කරමින් අපි ලිවිසරි ප්‍රේමයට හමාර සටහන තිබෙනවා අද.